තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු සදහම් හමුව අප මේ ආරම්භ කරන්නේ. අද 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 18 වැනි ඉරුදින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30ට 5:30 සිට අපි හෝරා දෙකක විතර කාලයක් මේ දහම් හමුව පවත්වනවා. වෙනදා වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ දහම් හමුවට සම්බන්ධ වී සිටිනවා. හැමදෙනාම අපි ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු සම්බන්ධව සිටින හැමදෙනාම අපි වෙනදා වගේම සම්බුද්ධ වන්දනාවෙන් අපේ දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි හැම දෙනාගෙන්ම. අපි ශාසනික වශයෙන් ඊටම වටිනා උතුම් කාලයක් තිස්සේ කරගෙන ලබනවා. ඒ තමයි අපේ මේ උතුම් සදහම් හමුව. අදත් අපි බලාපොරොත්තු වෙනවා අපි මේ වන විට තියාගෙන තිබෙන මාතෘකාව ඔස්සේ මේ දහම් හමුව පවත්වන්න. මේ වන විට අපි අනිශ්චිත විහරණය කියන මාතෘකාව තියාගෙන ඒ අනුවයි දහම් හමුව පවත්වන්නේ. අනිශ්චිත විහරණය කියලා කියන්නේ විහරණය කියන්නේ අපි මේ ගත කරන සාමාන්‍ය ජීවිතයටයි. මාගදී භාෂාවෙන් පාලි භාෂාවෙන් විහෙරති විහාරෝ විහරණ කියන වචනයෙන් අදහස් වන්නේ එදිනෙදා ජීවිතේ, සාමාන්‍ය ජීවිතය. සාමාන්‍ය ජීවිතය කිව්වමත් මෙතන විශේෂත්වයක් තියෙනවා. අපේ ජීවිතේ කිසියම් ආකාරයකට සැලසුම් කරගෙන තියෙන එක ඇත්ත. කිසියම් ජීවත් වෙන්න නිශ්චිත තැනක් තෝරාගෙන ආයි වගේම කිසියම් සුවිශේෂ පිරිසක් ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ වගේම නිශ්චිත ආදායම් මාර්ගයක් වැනි දේකුත් සම්බන්ධ කරගෙන ඒ වගේ කිසියම් සූදානමක් ඇතුව කිසියම් රාමුවකට සැලසුමකට අනුව අපි හැමෝම ජීවිතය ගත කරනවා වෙන්න පුළුවන්. නමුත් මේක මෙහෙමම නොවේ. ඒ කියන්නේ අපි සැලසුම් කරලා තියෙන ආකාරයට සංවිධානය කරලා තියෙන ආකාරයට ඔය කියපු සාධක, ඒ කියන්නේ අපි ජීවත් වෙන ස්ථානයේ වටපිටාව, අපි ආශ්‍රය නිස්සරය කරන්න, භජනය කරන්න තෝරාගත්ත පිරිස, ඒ වගේම අපි තෝරාගෙන තියෙන ජීවන ක්‍රමය, මේ වගේ දේවල් ඇත්ත වශයෙන්ම අපි එහෙම දෙයක් හොඳට තේරුවට මේවා නිශ්චිත නැහැ. මෙන්න මේ අවිනිශ්චිත ජීවන වටපිටාව තමයි මේ විහරණය කියන එකෙන් බුදුදහමේ අදහස් කරන්නේ. මේක දැන් සාමාන්‍යයෙන් අපි කතා කළොත් අපි කොහෙද ඉන්නේ කියලා අපි නිශ්චිත තැනක් කියන්න පුළුවන් අපි හැමෝටම. සාමාන්‍යයෙන් අපිට එහෙම හැකියාවක් තියෙනවා. මම අහවල් රටේ, අහවල් ප්‍රදේශයේ, අහවල් ස්ථානයේ තමයි මම ජීවත් වෙන්නේ. කවුද ඔබත් සමග ජීවත් වෙන අය, ආශ්‍රය නිස්සරය කරන අය, භජනය කරන අයකට? එතකොටත් අපිට කිසියම් ආකාරයකට කියන්න පුළුවන් මේ අහවල් අය තමයි මගේ ජීවිතේ දැනට ඉන්න අය, මගේ ඥාතීන්, හිතවතුන්, යාළු මිත්‍රයන්, ආශ්‍රය නිස්සරය කරන අය කියලා කිසියම් නිශ්චිත පිරිසක් දක්වන්නත් පුළුවන්. ඊළඟට අපෙන් ඇහුවොත් ඔබ ජීවිතේ ගෙනියන්න තෝරාගෙන තියෙන වැඩපිළිවෙල, ජීවනෝපාය මොකක්ද කියලා
ඒකත් අපිට කිසියම් නිශ්චිත විදිහකට කියත හැකි මෙන්න මේකයි මම මගේ ජීවිතේ පවත්වාගෙන යන්න ගන්න දැනට අනුගමනය කරන ක්‍රමවේදය කියලා. ඒතර ওই විදිහට බැලුවම සරලව අපිට ජීවිතය පිළිබඳ කිසියම් චිත්‍රයක් තියෙනවා නිශ්චිතව යම් කෙනෙකුට පැහැදිලි කරන්නත් පුළුවන්, තව කෙනෙකුට තෝරගන්නත් පුළුවන්. මේ අහවලා එයා ජීවත් වෙන්නේ මෙතන, එයා ආශ්‍රය නිශ්‍රය කරන්නේ මේ අය. ඒ වගේම එයා ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ ක්‍රමෝපායකින් කියලා. නමුත් ඔය කියන දේවල් හැම එකක්ම නිශ්චිත නැහැ, අවිනිශ්චිතයි. ඕනම මොහොතක ඕනම අවස්ථාවක මේ දේවල් අපි නොහිතන විදිහට වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ වෙනස් වෙමින් යන මේකට තමයි මේ විහරණය කියලා කියන්නේ. අපේ ජීවිතය කියලා කියන්නේ කිසියම් ආකෘතියකට, නිශ්චිත ආකෘතියකට, නිශ්චිත කාලසටහනකට යන දෙයක් නෙවෙයි. ඒක සම්පූර්ණ අවිනිශ්චිත ආකෘතියක, අවිනිශ්චිත කාලසටහනක අවිනිශ්චිත ප්‍රෝග්‍රෑම් එකක් ජීවිතය කියලා කියන්නේ. ඉතින් ඒක තුල කොහොමද මේ අනිශ්චිත වෙන්නේ? මේ විහරණය අනිශ්චිත කරගන්නේ. දැන් අනිශ්චිත කියන වචනේ අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. අනිශ්චිත කියන්නේ මේ ජීවන తত্ত্বය කොයි විදිහට කොයි ආකාරයෙන් වෙනස් වුණත්, කොයි ආකාරයට පවතින්න සිද්ධ වුණත් අපි ඒක තුල ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒ ඇති වෙන මතුවලා එන తত্ত্বය තුල කොහොමද කටයුතු කරන්නේ කියන එක. මේ අනිශ්චිත භාවය කියන එක. ඉතින් එතකොට අපිට මේ අනිශ්චිත විහරණය කියන අපේ මේ මාතෘකාව හොඳට පැහැදිලි අර්ථයකට ගත හැකි ගන්න පුළුවන්. පවතින తত্ত্বය, වර්තමාන මොහොතේ පවතින తত্ত্বය තුල නොඇලී නොගැටී නොමුලාව වාසය කිරීම කියලා. ඉතින් ඕක අපිට ඔහොම සරලව ඔය අනිශ්චිත විහරණය කියන එක පරිවර්තනය කරගත්ත ගන්නා හැකියාව ඇති. නමුත් ඔය විහරණයට නම් සෑහෙන කුසලතා අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට යම්කිසි ආකාරයක අවබෝධයක් එක පැත්තකින්, ශික්ෂණයක් තව පැත්තකින්, ඒ වගේම ලොකු ප්‍රයත්නයක්, උත්සාහයක් තවත් පැත්තකින් මේ වගේ කුසලතා කීපයක් අපි වර්ධනය කරගෙන තියෙනවා. දැනටමත් අපි කතා කරලා තියෙන මේ කුසලතා අපි සෑහෙන දුරකට වර්ධනය කරගෙන ඉන්නේ. ඉතින් කොහොමද අපි මේ විහරණය මේ අපිට මතුවලා එන්නේ නැත්නම් මේ මොහොතේ ජීවිතය, වර්තමාන ජීවිතය කියලා අපි ඒකට කියමු, සරල වචනයක් ගමු. වර්තමාන ජීවිතය කිසිම සැලැස්මකට, ප්ලෑන් එකකට, ටයිම් ටේබල් එකකට, ආකෘතියකට ගන්න බැරි මේ ජීවිතය තුල කොහොමද අපි නොඇලී නොගැටී නොමුලාව කටයුතු කරන්නේ? ඒක තමයි බුදුදහමේ සමස්තයක් හැටියට උගන්වන දේ. අපි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නිවන හැටියට දක්වන්නේ ඇත්ත වශයෙන්ම ඔය தત્ත්වය. දුක්ඛ නිරෝධය නිවන හැටියට දක්වන්නේ ඒක. ඉතින් මේ සඳහා අපි මේ විදිහට අනිශ්චිත විහරණය පැවැත්වීම ප්‍රධාන කියන වචනයක් අපේ ධර්මයේ පාවිච්චි කරලා තියෙනවා. ප්‍රධාන. ඉතින් උපක්කම ප්‍රධාන කියන වචන දෙකම යෙදිලා තියෙනවා. උපක්කම කියන්නේ එක්තරා විදිහක මේ නොඇලී නොගැටී නොමුලාව ඉන්න නැත්නම් අනිශ්චිත විහරණයට අදාළ ක්‍රමෝපායන් දැන සිටීම, ඒවා භාවිත කිරීම. ඉතින් දැන් යම් කෙනෙකුට උදාහරණයක් හැටියට මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ ඇතුළත් වෙලා තියෙන සූත්‍රයකට මම ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. ඒක උපරිපන්නාසකේ දේවදහ වර්ගයේ මුලට තියෙන සූත්‍රය, දේවදහ සූත්‍රය.
ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ විවිධ උපක්‍රම සහ පදාන පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. මේ ලෝකේ තියෙනවා විවිධ උපක්‍රම පදාන. උපක්‍රම කිව්වම එතන අදහස් කරන්නේ අපි සකස් කරගත්ත විවිධ ක්‍රමෝපාය. පදාන කියන්නේ මේ ක්‍රමෝපායන් තරාවිදියක භාවිත කිරීමක් වගේ දෙයක්. එතකොට අපල උපක්‍රම අපල පදාන සහ සපල උපක්‍රම සපල පදාන කියලා දෙකක් එතෙන්දී බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මේ මිනිස්සු අතරේ තියෙනවා අපල උපක්‍රම සහ අපල පදාන. අපල කියන්නේ ඵලදායී නැහැ කියන එකයි. ප්‍රයෝජනවත් නැහැ. අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ කියන එකයි පාලි භාෂාවෙන් අපල කියන්නේ. සඵල කියන්නේ අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන කියන එකයි. එතකොට එහෙම දෙවර්ගයක උපක්‍රම සහ පදාන මේ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ පෙන්නලා දෙනවා. දේවදහ සූත්‍රයේ. එතකොට අපි මේ ධර්ම මාර්ගයේදී සාකච්ඡා කරන්නේ මේ සඵල උපක්‍රම සඵල පදාන පිළිබඳව. අපල උපක්‍රම අපල පදාන පිළිබඳ නොවේ. මේවා හරින් පැහැදිලිව දේශනා කරලා තියෙන. ඒකයි අපිට මේ බුද්ධ දේශනා ආශ්‍රය කිරීමෙන් හුඟක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් දීර්ඝ සූත්‍රයක් දේවදහ සූත්‍රය පුළුවන් ඇත්තෝ කියවලා බලන්න. ඉතින් අපි මේ සාකච්ඡාවේදී අපි භාවිත කරන්නේ අද අපේ සාකච්ඡාවට අපි ගන්නේ සංවර සූත්‍රය. සංවර සූත්‍රය ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. චතුක්ක නිපාතේ දෙවනි වර්ගයේ දෙවනි වර්ගයේ සූත්‍රයක්. දෙවනි වර්ගයේ හඳුන්වන්නේ චර වර්ගය කියලා. ඒ වර්ගයේ සූත්‍රයක් අපි මේ සඳහා පාවිච්චි කරන්නේ. චර වර්ගයේත් ඇතුළත් වෙන අපිට කියන්න පුළුවන් එක හතරවෙනි සූත්‍රය. ඉතින් එතෙන්දී අපි මේ දක්වා සාකච්ඡා කරපු මේ පදාන හතර සතර සම්මප්පදානයි මේ උත්සාහ කිරීම හතර විස්තර කරලා තියෙනවා. අපි ඒක නිසා මේ සූත්‍රය ටිකක් අද සාකච්ඡාවට භාජනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මම සූත්‍රයට අනුවම කැමති මේ කරුණු පැහැදිලි කරන්න. චත්තාරිමානි භික්ඛවේ පදානානි කතමානි චත්තාරි. මේ පදානේ හතර ආකාරයකින් බුදුජාණන් වහන්සේ දේශනා කරනවා. කලින් අවස්ථාවක මම මේක සරලව කෙටියෙන් මතක් කළා. මේ පදානේ නැත්තම් වර්තමාන මොහොතේ අනිශ්චිතව ජීවත් වීමට අපි දරන උත්සාහය හතර පැත්තකින් පෙන්නනවා. එකක් තමයි සංවර පදානය, අනික පහාන පදානය, අනික භාවනා පදානය, අනික අනුරක්කනා පදානය. මේ වචනත් වැදගත් වෙනවා. සංවර බව පවත්වා ගැනීමට ප්‍රයත්නය උත්සාහ කිරීම. සංවර පදාන. ඊළඟට පහාන පදාන. පහාන කියන්නේ තියෙන යමක් බැහැර කරන්නට දරන උත්සාහය නැත්තම් ඒ බැහැර කරමින් ජීවත් වීම. භාවනා පදාන කියන්නේ යමක් වැඩි දියුණු කරගනිමින් අවශ්‍ය කුසලතාවය වැඩි දියුණු කරගනිමින් ජීවත් වීම. ඒ සඳහා දරන උත්සාහය. අනුරක්කනා කියලා කියන්නේ ආරක්ෂා කර ගැනීම. අනුරක්කනා පදාන ආරක්ෂා කරගනිමින් ජීවත් වීම. දැන් මේ හතර ඔහොම කෙටියෙන් දක්වලා එකක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා.
එතකොට පළවෙනි සංවර පධානය කතමංච භික්කවේ සංවර පධාන. මේ සූත්‍රය මම පැහැදිලි කරද්දිම ඇත්තන්ටත් බලන්න පුළුවන්. මොකද්ද මේ සංවර පධානය? ඉද භික්කවේ බිකු චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි යත්වාදි කරණමේනං චක්කු ඉන්ද්‍රියං අසංගතං විහෙරන්තං අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස්සවේයං තස්ස සංවරාය පටිපජ්ජති රක්කති චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජති. ඔන්න මේ සංවර පධානය විස්තර කරන ආකාරය. ඉද වික්කවේ බිකු චක්කුණා රූපං දිස්වා. ඇසෙන් රූප දකිද්දි නැත්නම් ඇසෙන් රූප බලලා. ওই විදිහට ඉන්ද්‍රිය හයම ගැන කියනවා. සෝතේන සද්දං සුත්වා ගානේන ගන්ධං ගායත්වා ජීවහාය රසං සායත්වා කායේන පොට්ටබ්බං පුසිත්වා මනසා ධම්මං විඤ්ඤාය. මේවා මේ දිස්වා සුත්වා ඒ වගේම ගායත්වා සායත්වා පුසිත්වා විඤ්ඤාය කියන වචන වලින් කියවෙන්නේ අපේ සාමාන්‍ය ජීවිතය තුළ සිද්ධ වෙන ස්වභාවික සංසිද්ධිය. බැලීම, ඇසීම, විඳීම, වැටහීම. එතකොට මේක ස්වභාවිකව හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක්. නමුත් සමහර විට අපි අපේ ඕමනාවෙන්ම කරනවා. ඒක නිසා මේවට අපි පාවිච්චි කරන වචනයක් තියෙන සංස්කාර කියලා. සිදුවීම ඊටාම සරල හොඳ පරිවර්තනයක් හැටියට ගත්තොත් මේ රූප බලනවා වෙන්නත් පුළුවන්, පේනවා වෙන්නත් පුළුවන්. දෙකම අපේ සිදුවීමක් හැටියට තමයි ගන්නෙ අන්තිම වශයෙන්. අවශ්‍යතාවයක් සඳහා රූපේ බැලුවත් ඇහැ ඇරලා විශේෂයෙන් සොයලා රූපයක් දිහා බැලුවත් එහෙම නැත්නම් ඇහැ ඇරිලා තියෙද්දි ඒ ඇහැ ඉදිරියට රූපයක් ඇවිල්ලා රූපේ පෙනුණා. ඒක නිසා ඔය දෙකටම හරියන්න තමයි චක්කුණා රූපං දිස්වා කියන වචනේ යෙදෙන්නේ. කන, නාසය, දිවකය සම්බන්ධයනොත් එහෙමමයි. මනසා ධම්මං විඤ්ඤාය සමහරට අපි මනස හිත මෙහෙවල කරුණු කාරණා විශේෂයෙන් අධ්‍යයනය කරනවා නැත්නම් සොයනවා බලනවා තේරුම් ගන්න. ඒ නැතත් ඉතින් අපිට මේ දකින අහන විඳිනකොට වැටහෙනවා කරුණු. එතකොට විශේෂයෙන් අවබෝධ කරගත්තත් එහෙම නැතුව වැටහුණත් කියන දෙකම විඤ්ඤාය. ওই විදිහට පසින්දුරන් සහ මනස ක්‍රියාත්මක වීම තමයි මේ මෙතනින් අදහස් කරන්නේ. එතකොට මේ ක්‍රියාත්මක වීම අපි සතිපට්ඨාන දේශනාව සාකච්ඡා කරගෙන යද්දී අපි මේ ටික කතා කරලා තියෙනවා බොහොම සවිස්තරව. ධම්මානුපස්සනාවේ ආයතන පබ්බය කතා කරද්දී මේ කියන්නේ මෙතෙන්දි කියන්නේ ආයතන ක්‍රියාත්මක වීම. ආයතන ක්‍රියාත්මක වීම කියන්නේ අන්න අර සාමාන්‍ය ජීවිතය. සාමාන්‍ය ජීවිතය තුළ අපි සමහර විට බලන්න කියලා හිතාගෙන ඉන්න යමක්. අද මම අහවල් දේ බලන්න ඕන කියලා. ඒකට සැලැස්මක් මොන හරි තියෙන්න පුළුවන්. නමුත් අපි බලන්න හිතාගෙන ඉන්න දේමද අපිට පේන්නේ. අහන්න හිතාගෙන ඉන්න දේමද අහන්න සිද්ධ වෙන්නේ. ගන්ධ රස පහස වශයෙන් විඳින්න හිතාගෙන ඉන්න දේමද විඳින්න සිදුවන්නේ. මනස යොදවන්න ඕන මෙන්න මේ දෙයට කියලා හිතාගෙන අපි ඉන්නවා. අද මම මේ දේ ගැන හිත යොදවන්න ඕන කියලා. ඒකටම හිත යෙදෙන්නේ නැහැ. මම කිව්වා අර මේ සාකච්ඡාව පටන් ගනිද්දී ජීවිතය කියලා කියන්නේ කිසිම ආකෘතියකට ගන්න බැරි, කිසිම
ටයිම් ටේබල් එකකට ගන්න බැරි. කිසිම සැලැස්මකට ගන්න බැරි. සම්පූර්ණ 100%ක්ම අවිනිශ්චිත දෙයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ වචන පාවිච්චි කරලා තියෙන්නේ. මේ ඉන්ද්‍රිය පහත් මනසත් ක්‍රියාත්මක වීම මේ ක්‍රියාත්මක වීම කාටවත් සැලැස්මකට ගන්න බෑ. සැලැස්මකට ගන්න බෑ. ආකෘතියකට ගන්න බෑ. මෙන්න මේ විදිහටයි මම අද දවසේ මගේ ඇහැ ක්‍රියාත්මක කරන්නේ. මේ ටික විතරයි මම බලන්නේ. වෙන කිසි දෙයක් මම බලන්නේ නැහැ. මේ ටික විතරයි මම අහන්නේ, වෙන දෙයක් මම අහන්නේ නැහැ. මේ ටික විතරයි මම ගන්ධ සුවඳ වශයෙන් විඳින්නේ, රස වශයෙන් විඳින්නේ, පහස වශයෙන් විඳින්නේ. මේ ටික විතරයි. වෙන කිසිවක් මම විඳින්නේ නැහැ. අද දවසේ මම මනස යොදවන්නේ මෙන්න මේ ටිකට විතරයි. වෙන කිසි දෙයකට මනස යොදවන්නේ නැහැ. එහෙම ඔය පසින්දුරන්ගේ සහ මනසේ ක්‍රියාකාරීත්වය කිසියම් ආකෘතියකට සැලැස්මකට ටයිම් ටේබල් එකකට ගන්න පුළුවන්ද? කොහෙත්ම බෑ. 100%ක්ම අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා. ඔය ස්වභාවයේ අපි කියනවා අනාත්තා කියලා. අනාත්තා. ඒකයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අනාත්ත සංඥාව අපට උගන්වද්දී, අනාත්ත ස්වභාවය උගන්වද්දී ඔය ටිකම තමයි අරන් තියෙන්නේ. චක්කුං අනාත්තා, රූපං අනාත්තා, සෝතං අනාත්තා, සද්දා අනාත්තා, ගානං අනාත්තා, ගන්ධා අනාත්තා, જીවහා අනාත්තා, රස අනාත්තා, කායෝ අනාත්තා, පොට්ටබ්බා අනාත්තා, මනෝ අනාත්තා, ධම්මා අනාත්තාති. ඉති මේසු චසු අජ්ජස්තික බාහිරේසු ආයතනේසු අනාත්තානුපස්සී විහෙරති අයං උච්චති අනාත්ත සංඥා. අනාත්ත සංඥාව වඩනවා කියලා කියන්නේ කොහේ හරි තැනක වාඩි වෙලා ඉඳගෙන අනාත්තා කියන එක නෙවෙයි. මේ මොහොතේ, මේ වර්තමාන මොහොතේ හොඳ සිහිනුවණකින් ඉඳගෙන අපේ මේ සැලැස්ම, අපේ මේ ප්ලෑන් එක, අපේ මේ ටයිම් ටේබල් එක, අපේ මේ ආකෘතිය අපෙන් ගිලිහිලා යන අපූර්ව, ඒක හරි අපූර්ව දෙයක්. අපූර්ව සුන්දර දෙයක්. ඇත්තටම ඒක හරි සුන්දර දෙයක්. ඒක දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න පුළුවන්කම. ඒක තමයි අනාත්ත සංඥා වැඩිම කියලා කියන්නේ. අපි යම් යම් විදිහට ආකෘති සැලසුම් කාලසටහන් සකස් කරනවා. මේකෙන් කියන්නේ ඒව සකස් කරන්න එපා කියන එක නෙවෙයි. ඒව සකස් කරන්න ඕන. ඒව සකස් කරලා ඒවට නිකන් හුලඟට අහු වෙලා යන මේවා වගේ ඒවා වෙනස් වෙලා යන හැටි, අපි මේ සකස් කරන ඒවා වෙනස් වෙලා යන හැටි බලා සිටීම. ඒක තමයි. ඒ තමයි අනාත්ත ස්වභාවය. ඒකයි. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ මේ සංවර පධානයේදී මේ අසකනාසයේ දිවකය මන සහ මේවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම මේවා කිසිම ආකාරයේ සැලසුමකට, ආකෘතියකට, කාල සටහනකට අනුව ක්‍රියාත්මක නොවන ආකාරය මනවින් දැකී. ඕක ඔහොම ක්‍රියාත්මක නොවෙනකොට තමයි මුගක් අයට ගැටලු ඇති වෙන්නේ. තරහ යන්නේ, අමනාප ඇති වෙන්නේ, රාග, දේශ, මෝහ, මදමාන, ඊර්ෂ්‍යා ඇති වෙන්නේ. කොහොමේ කිසි දෙයක් මං හිතන විදිහට කරන්න බෑ, මට ඕන විදිහට කෙරෙන්නේ නෑ. මං සැලසුම් කරපු විදිහට මගේ කාලසටහනට අනුව, මගේ ආකෘතියට අනුව මේවා කෙරෙන්නේ නෑ නේද? අන්න. එතකොට තමයි හුඟක් අයට මේ ගැටලුව ඇති වෙන්නේ. අන්න ඒ වෙලාවේ ක්ලේශයක් උපද්ද ගන්න නැතුව ඉඳීම තමයි සංවර පධානය කියලා. සංවර පධානය කියලා කියන්නේ. චක්කුණා රූපං දිස්වා, එහට රූපේ පෙනෙද්දී බලන්න හිටපු එක නෙවෙයි දැන් පේන්නේ.
බලන්න සැලසුම් කරගෙන බලන්න හිතාගෙන බැලීමට අපේක්ෂාවෙන් ඉඳපු දේ නෙමෙයි දැන් මේ පේන්නේ වර්තමාන මොහොතේ. එතකොට තමයි ওই ගැටලුව එන්නේ. මෙතෙන්දි පාවිච්චි කරන බුදුරජාණන් වහන්සේ වචනයක් අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස්ස වේයුම් කියලා. ඔය සාමාන්‍ය පුද්ගලයෙකුට සිද්ධ වෙන දෙයක් මේ කියන්නේ. අසුතව පුතුජන්ට මේ අපි කරන දහම අපි කතා කරන දහම නොතේරෙන අවබෝධය නැති කෙනෙකුට සිද්ධ වෙන දේ ඔය. මොකද්ද? අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස්ස වේයුම්. අවිජ්ජා දෝමනස්ස මේ වචන දෙකෙන් කියවෙන්නේ පේන දෙයට, ඇහෙන දෙයට, ඉඳින දෙයට, වැටහෙන දෙයට දැඩිව ග්‍රහණයට ලක්වීම. අවිජ්ජා දෝමනස්ස කියන්නේ මේ පිළිබඳව ඇති කර ගන්නා වූ දෝමනස්ස. ඇලීම ගැටීම. ඊටාම සරලව කියුවා. ඒ තුලින් ඇති වෙන පාපක අකුසල ධම්මා. පාපී අකුසල ස්වභාවයන්. ඒකට තමයි කියන්නේ අනුප්පන්නානම් පාපකානම් කුසලානම් ධම්මානම් කියලා. අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති කිව්වේ ඒකම. මේ පාපී අකුසල තත්වයන් මේ එන්න පුළුවන් අන්වාස්ස වෙయ్యුම්. මේ අන්වාස්ස වෙయ్యුම් කියන වචනේ විවිධ විදිහට පරිවර්තනය කරලා තියෙනවා. මේ සමහර තැන්වල මේ ලාමක අකුසල ධර්මයන් නැවත නැවත පහළ කරන්නා වූ කියලා පරිවර්තනය කරලා තියෙනවා. නමුත් මේ අන්වාස්ස වෙయ్యුම් කියන එකේ අදහස නිකන් වෑහෙනවා වැක්කිරෙනවා කොච්චරවත් කියන අදහසක් මේකේ තියෙනවා. මේ සංවර භාවය පවත්ව ගන්න අපි මේ වැහෙන වැක්කිරෙන එක ගා ගන්න නැතුව ඉන්නේ. කියන්නේ මේ ඇහැට පේන, කනට ඇහෙන, නාසයට, දිවට, කයට දැනෙන දේවල් එක්තරා හේතුඵල ධර්මතා. නැත්නම් ඒවයි ඉඩක් තියෙන අපි අර කලින්ම මුල්ම සාකච්ඡාවේදී මේ අනිශ්චිත විහරණේ නැත්නම් පදහන පිළිබඳ සාකච්ඡාවේදී කිව්වා 100% විවෘතයි අපේ ජීවිතයේ කෙලෙස් ඇති වෙන්නේ. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ සංවර සූත්‍රයේදී මේ පදාන හතර ටිකක් සවිස්තරව පැහැදිලි කරන්නේ කොහොමද මේ 100% විවෘත භාවය කියන්නේ මොකක්ද කියලා. එදා මම කිව්වේ සාමාන්‍ය ජීවිතේ අපි ගත කරන ජීවිතයේ ආදී දේවල් ඇසුරු කරගෙන. මෙතෙන්දී න්‍යායිකව මේ කාරණේ මේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරා. ඒ තමයි අපේ ඇස කන නාසය දිවකය මන මේ 6 සම්පූර්ණ විවෘතයි ඕනම මොහොතක මින් ඕනම එකක් ක්‍රියාත්මකයි. ඒ අනුව ඊට අදාළ ඉන්ද්‍රිය ආරම්මනේ ඕනම මොහොතක අපේ නිත ගැටෙන්න පුළුවන්, කන ගැටෙන්න පුළුවන්, නාසයට දිවට කයට හමු වෙන්න පුළුවන්, මනසට ගෝචර වෙන්න පුළුවන්. එතකොට මේක සම්පූර්ණයෙන්ම ආකෘතිගත කරන්න බැරි, කිසියම් ආකාරයකට සැලසුම් කරන්න බැරි, කාලසටහනකට කාල පරාසයක් ඇතුළත ගොනු කරන්න බැරි සම්පූර්ණ අනාත්ම ක්‍රියාවලියක්, අනත්ත් ක්‍රියාවලියක්. කියන්නේ අපේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම මිදුණු ක්‍රියාවලිය. මේක දැන් අපි මේක දන්නවා. නමුත් දැන් මේ පධානයේදී අපිට අවශ්‍ය වෙන්නේ ඔය සම්පූර්ණයෙන්ම අපේ අතින් ගිලිහිලා තියෙන නැත්තම් බැහැර වෙලා තියෙන අපේ පාලනයෙන් තොර මේ සංසිද්ධිය ඇතුලේ සංවර භාවය පවත්වා ගැනීම. ඒකයි සංවර පධානය කියලා. කොටින්ම පාපක අකුසල ධම්මා අන්වාස්ස වෙయ్యුම් තස්ස සංවරාය පටිපජ්ජති. මේ අකමැති දෙයක් පෙනෙද්දී ඇහෙද්දී කැමති දේ බලන්න බැරුව අහන්න බැරුව තියෙද්දී මේ ඕකට තමයි
දුක්ඛ සත්‍යයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරේ යම්පිච්ඡං නලබති කියලා. ඒ ඕක තමයි. ඔය අපේ ප්ලෑන් සැලසුම් ඔක්කොම උලඟ යන වෙලාව. ඒක තමයි යම්පිච්ඡං නලබති කියන්නේ. ඕක තමයි ජීවිතේ. ඉතින් අන්නේ වෙලාවේ ඇහින් මේවා ඇහැට පේන මේ දේවල් කනට ඇහෙන දේවල් මේවා මේ විදිහට හුළඟ යද්දී අපිට ඕන හැටියට පවත්වන්න බැරි තත්වයක් යටතේ හිත සංසුම්ම තියාගන්න. ඒ වයින් කෙලෙස් උපද්දා ගන්න නැතුව කටයුතු කිරීම. ඒක තමයි සංවර ප්‍රදානය. මොනවා ඇහුණත් මොනවා පෙනුණත් මොනවා ගන්ධ රස පහස වශයෙන් විඳින්න උනත් මොනවා වැටහුණත් අපි ඒ තුල ගැඹුරු සතිමත් භාවයකින් සංවර භාවයකින් එහෙම නැත්නම් කෙලෙස් උපද්දා ගන්න නැතුව පාපක අකුසල ධම්මා අන්වාස්සවියුන් තස්ස සංවරාය පටිපජ්ජති. මේ නිතරම පව් අකුසල් වැහෙන වටපිටාවේ අපි ඒව ගා ගන්න නැතුව ඒ වයින් අපේ හිත කලබල කරගන්න නැතුව ඉන්නේ. මේක තමයි ප්‍රධානයි සංවර ප්‍රධානයි. ඉතින් මම හිතනවා මේ කාරණේ අපේ කල්යාණ මිත්‍රයන්ට තේරුම් ගන්න පුළුවන්. දැනටමත් තේරුම් අරන් ඉන්නේ. නමුත් මේ තුල ඉන්න එක තමයි දුෂ්කර. ඒකයි මේ ප්‍රධාන උපක්කම ප්‍රධාන කියන වචන බුද්ධයන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. මේ කාර්යය ටිකක් දුෂ්කරයි අමාරුයි. දුෂ්කරයි. එක පැත්තකින් අවිනිශ්චිත භාවයක් මේකේ තියෙන මොනවද අපි මොනවා පෙනෙයිද මොනවා ඇහෙයිද මොනවා විඳින්න සිද්ධ වෙයිද මොනවා වැටහෙයිද දන්නේ නැහැ ඊළඟ මොහොතේ ඊළඟ තප්පරේ. ඊළඟට අනිත් පැත්තෙන් අපේ ප්ලෑන් එකක් සැලසුමක් තියෙන්නත් පුළුවන් මේ මම මේකයි බලන්න ඕන මේකයි අහන්න ඕන මේකයි විඳින්න ඕන මේකයි වටහා ගන්න ඕන මේ ඊළඟ අවස්ථාවේ ඊළඟ මොහොතේ කියලා එහෙම දෙයක් තියෙන්නත් පුළුවන්. එතකොට ඔය දෙක මැද්දේ තමයි මේ අවිනිශ්චිතභාවය මැද්දාවේ තමයි මේ දේ යන්නේ. මේ ගැටලුව මේ අර්බුදයට අපි ලක් වෙන්න පුළුවන්කම තියෙන්නේ එතෙන්දි තමයි. ඒක නිසා මෙන්න මේ කාරණේ පළවෙනි සංවර ප්‍රධානය කියලා කියන්නේ ඒකයි. ওই විදිහට බුදු පියාණන් වහන්සේ දෙවෙනි ප්‍රධානයත් විස්තර කරනවා. දෙවෙනි ප්‍රධානයේ අපි කලින් තේරුම් ගත්තා. uppannānaṁ pāpakānaṁ akusalaнаṁ ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා. එතකොට මේ uppannānaṁ pāpakānaṁ akusalaнаṁ ධම්මානං කියන එක මෙතෙන්දි විස්තර කරනවා. කතමංච බික්කවේ පහනප්පදාන. මොනවාද මේ බහැර කිරීම බහැර කරමින් වාසය කරනවා කියලා කියන්නේ. ඉද බික්කවේ බිකු uppannං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති uppannං ව්‍යාපාද විතක්කං uppannං විහිංසා විතක්කං uppannuppanne පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති ඉදං උච්චති බික්කවේ පහන පදාන. මයිට වැත්තන්ට මතක ඇති මේක පහන සංඥාව යටතේ මේ විදිහටමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට පහන සංඥාවේදී අපි කරේ බහැර කළ යුත්ත කුමක්දයි අවබෝධ කර ගැනීම. මෙතෙන්දි කියන්නේ ඒ බහැර කළ යුත්ත බහැර කරමින් වාසය කිරීම. uppannā කාම විතක්කං uppannං ව්‍යාපාද විතක්කං uppannං විහිංසා විතක්කං uppannuppanne පාපකේ අකුසලේ ධම්මේ. එතකොට මේවා ටික ටික විස්තර කරනවා. uppannං කාම විතක්කං විතක්කං කියන වචනේ දන්නවා. අදහස කියන්නේ හැඟීම වගේ තේරුමක් තියෙන. විතක්ක කියන වචනේ. එතකොට කාම විතක්කං අපිට
කාමයේ පිළිබඳ යම් අදහස් ඇති වෙන්න පුළුවන්. අර කාම කියන්නේ කැමැත්තනේ. අර ඇහැට යමක් පේනකොට, කනට යමක් ඇහෙනකොට, නාසයට, දිවට, කයට යමක් වැටහෙනකොට, නාසයට, දිවට, කයට යමක් දැනෙනකොට, මනසට යමක් වැටහෙනකොට මේක වෙන්න පුළුවන්. කැමැත්ත ඇති වෙන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාද විතක්කම් අකමැත්තක් ඇති වෙන්න පුළුවන්. හිංසා විතක්කම් යම් ප්‍රමාණයකට හිංසාකාරී අදහසක් එන්න පුළුවන්. උප්පන්නේ පාපකේ අකුසලයේ ධම්මේ කොහොම කියලා තවදුරටත් නොඑක ආකාරයේ පාපී අකුසල ධර්මතා ඇති වෙන්න පුළුවන්. එතකොට අන්න ඒවා වර්තමාන මොහොතේ අර කලින් කියුව අපේ සැලසුම්, අපේ ආකෘති, අපේ කාලසටහන් හුළඟ යනකොට ජීවිතයේ කිසිම පාලනයකින් තොරව මේක යනකොට ඔය කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ඇති වෙන්න ඉඩ තියෙනවා. නොඑක් පාපකේ අකුසලයේ ධම්මේ පාපී අකුසල සිතවිලි ඇති වෙන්න ඉඩ තියෙනවා. අපි කිව්වා මේ ඇති වෙන්නේ නැහැ කියන තැන කවුරුවත් ඉන්න එපා කියලා. ඒක නිකන් මිත්‍යාවක්. එහෙම ඉන්නවා. සමහරු එහෙම ඉන්නේ. මට නම් එහෙම නැහැ කියලා රහත් වෙලා කියලා බෝඩ් දාගෙන ඉන්නේ දැන් හුඟ දෙනෙක්. අපේ ශාසනයේ එහෙම එකක් නැහැ. මගේ යතින් කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. මම රහත් වෙලා කියලා බෝඩ් දාගෙන ඉන්නේ කවුරුවක්වත්. හැමතිස්සෙම ඉන්න කියලා තියෙන්නේ සිහිනුවණින්. රහත් වෙලා කියලා බෝඩ් දාගෙන ඉන්න අය පේනවා. ඒගොල්ලෝ ඉන්නේ සිහිනුවණින් නෙවෙයි බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාවේ නෙමෙයි. නෑ මගේ අතින් කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ, වැරද්දක් වෙන්නේ නැහැ, අකුසලයක් වෙන්නේ නැහැ, අතපසුවීමක් වෙන්නේ නැහැ කියලා ඒ බෝඩ් එක දාගෙන ඉන්නේ. ඒක නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. හැමතිස්සෙම අතපසුවීමක්, වැරද්දක්, දෝෂයක් වෙන්න ඉඩ තියෙනවා 100% විවෘතයි. ඒක නිසා ඒ සිහිනුවණින් ඉන්න කියන එකයි කියලා තියෙන්නේ. එහෙම ඉන්න කෙනාගේ අතින් නම් එයාට නම් පුළුවන් සෑහෙන ප්‍රමාණයකට අපේ අත්දැකීම අනුවත් අපේ කල්යාණ මිත්‍රයන්ට මේ අත්දැකීම ඇති. සිහිනුවණින් ඉන්න ඕනෑම වෙලාවක අපිට පේනවා රාතන් වහන්සේ කෙනෙක් හැටියට ඉන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ කායික සංවරය තියාගන්න, වාචික සංවරය තියාගන්න, මනෝ සංවරය තියාගන්න පුළුවන් සිහිනුවණින් ඉන්න හැම වෙලාවකම. හැබැයි සිහිනුවණ ගිලිහුණු ඕනෑම වෙලාවක ඒ සංවරය පවත්වන්න පුළුවන්ද? බැරි වෙනවා. මේකනේ ඇත්ත කතාව. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ අපිට පදානියද කියන්නේ වීරිය කරන්න, උත්සාහ කරන්න, උපක්‍රම කරන්න, මහන්සි වෙන්න වර්තමාන මොහොතේ සිහිනුවණින්. එතකොට යම් හේතුවක් නිසා අර පොඩි හරි ප්‍රමාද දෝෂයක් නිසා තමන්ගේ එහෙම නැත්නම් වටපිටාවේ ඇති වෙච්ච යම් වෙනස්කම්, අර්බුදකාරී තත්ත්වයන් නිසා හෝ කාම විතක්කයක්, ව්‍යාපාද විතක්කයක්, විහිංසා විතක්කයක්, කිසියම් පාපී අකුසල ධර්මතාවයක් පැන නැගුණද ඒක හරිම පහසුවෙන්, ඊටාම සැහැල්ලුවෙන්, ඊටාම ඉක්මනින් අභාවයටපත් කරන්න පුළුවන්. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. එහෙම හැකියාව තියෙනවා. මෙතන මේ මුල් පදාන දෙක, සංවර පදානයයි පහාන පදානයයි දෙක මේ හරිම වැදගත්. මොකද අපි මේ ජීවත් වෙන ජීවන වටපිටාව ඇතුලේ ඔය දෙක අත්‍යවශ්‍යයි. මම හිතනවා අනිත් දෙක අපි කතා කරන භාවනා පදානයයි අනුරක්තනා පදානයයි කියන දෙක දැනටමත් බොහෝ දෙනා විශේෂයෙන් ධර්ම මාර්ගයේ ගියපු ඇත්තෝ
තුල පවතිනවා කියලා. කොහොම නමුත් අපි මේ දෙකටත් අවධානය යොමු කරන්න අවශ්‍යයි. ওই විදිහට මුල් නැත්තම් මේ වීරියේ පළමු පැති දෙක අකුසලයක් පාපයක් නූපන් අකුසලයක් පාපයක් ඇතිවීමට තියෙන ඉඩකඩ තුල ඇති කර නොගෙන සිටීම. ඊළඟට කිසියම් හේතුවක් නිසා එහෙම ඇති වුණා නම් ඒක බැහැර කර ගැනීම. පහන පදාන. කලින් එක සංවර පදාන. ඒක තමයි මේ ආර්ය ජීවිතේ. ආර්ය ජීවිතේ. ඉතින් එහෙම නැතුව අපි ඕවා සිද්ධ වෙන්නේ නැහැ. ඕවා නොවන වටපිටාවකට අපි යන්න ඕන. මේ අපි ජීවත් වෙන වටපිටාවේ මේ සංවර භාවය පවත්වා ගන්න බෑ. දැන් හුඟ දෙනෙක් ඒ විදිහටයි මේ ප්‍රතිපදාව වරද්දගෙන තියෙනවා. මේ අපිත් එක්ක ජීවත් වෙලා ඉන්න අයගේ ප්‍රශ්න නිසා අපි ජීවත් වෙන වටපිටාව නිසා තමයි අපිට මේ හිත සංවර කරගන්න බැරි, හිත පාලනය කරගන්න බැරි. අපේ මේ හිතවල කෙලෙස් උපදින්නේ එහෙම කියලා. මේක වටපිටාවේ ප්‍රශ්නයක් කියලා ගත්තොත් කවදාවත් මේකෙන් ගොඩ එන්න බෑ. කවදාවත් සංවරය පවත්වා ගන්න, කවදාවත් පහානය කරන්න පුළුවන් කමක් වෙන්නේ මේක. අපේ වගකීමක්, අපේ ආර්ය ශ්‍රාවක ජීවිතේ අපි ඇති කරගන්නා වූ එක්තරා ආකාරයක අපේ කුසලතාවය. ඒක නිසා මේක බුදුරජාණන් වහන්සේ ඒකයි පෙන්නන්නේ මේ ඉන්ද්‍රිය පහස මනස ක්‍රියාත්මක වීම අපි කාටවත් නතර කරන්න බෑ. ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒවා ඉතින් මේ ඕනනම් සමහර දේවල් නොබල හිටිය හැකි. නමුත් කොතරම් කාලයක් නොබල ඉන්නද? නමුත් බැලෙනවා සහ බලන්න වෙනවා. සමහර දේවල් නාහ හිටිය හැකි. කොතරම් කාලයක් නොඅසා සිටින්නද? නමුත් අහන්න වෙනවා, ඇහෙනවා. නාසයෙන් දිවෙන් කයින් ඇතැම් දේවල් නොවිඳ ඉන්න උත්සාහයක් දරුව හැකි. කොතරම් කාලයක් ඒවා නොවිඳ ඉන්න පුළුවන්ද? විඳින්න වෙනවා. විඳ වෙනවා. ඇතැම් දේවල් වලට හිත යොමු නොකර හිටිය හැකි උත්සාහ කරලා. නමුත් ඒක 100% සාර්ථක නැහැ. හිත යොමු වෙනවා, හිත යොමු කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපේ උත්සාහය තියෙන්න ඕන කොතෙන්ටද? හුඟක් අය හිතන් ඉන්නේ ඉන්ද්‍රිය සංවරය කිව්වම, මේ සංවර පදානය කිව්වම අර පරණ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපත්තිය නෙමෙයි හුඟක් අය දැනට බෞද්ධ සමාජයේ වුණත් ඉන්ද්‍රිය සංවරය කිව්වම අනුගමනය කරන්නේ. ඉන්ද්‍රිය සංවරය කිව්ව ගමන් හුඟක් අය හිතන්නේ අර පාරාසාරියගේ ක්‍රමය. චක්කුණා රූපං නපස්සති. එහෙම ඉගැන්වීමක් කරානේ. ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය බලන්න. මජ්ක්‍ධිම නිකායේ අගටම තියෙන සූත්‍රේ. ඇහෙන් රූප නොබල ඉඳීම. කනින් ශබ්ද නාහ ඉඳීම. නාසයෙන් දිවෙන් කයින් ගන්ධ රස පහස නොවිඳ සිටීම. මනසින් කරුණ වටහා ගැනීමේ ක්‍රියාවලියෙන් බැහැරව සිටීම. එවැනි දෙයක් ඉගෙන බුදුරජාණන් වහන්සේත් ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ නෙමෙයි බෝධිසත්ව කාලේ ඉතින් ඒව කරලා බැලුවා. සම්පූර්ණ 100% අසාර්ථක වැඩපිළිවෙල. අසාර්ථක වැඩපිළිවෙල. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සිහිනුවන කියන මේ ගුණාංගය වර්ධනය කරගෙන අර පසින්දුරන් සහ මනස ක්‍රියාත්මක වෙද්දී සංවරයක් ඉගෙනනවා. ඒ සංවරය තුල තියෙන්නේ ඇහැ වහගෙන ඉඳීමක්, කන වහගෙන ඉඳීමක්, නාසය දිවකය වහගෙන ඉඳීමක්. නැත්තම් මනස එක දෙයකට යොමු කරලා අනිත් සියලු දෙයින් මනස ගලවා වෙන්කොට තැබීමක් නෙවෙයි.
එවැනි ක්‍රමෝපායන් මේ සමත ක්‍රම ඇකන නාසය දිවකය වහගෙන සිටීම සහ මනස එකම අරමුණක පවත්වා ගැනීමේ සමත ක්‍රම ඇත්තට මේවා බෞද්ධ නෙවෙයි. බුදුරජාන් වහන්සේගේ ප්‍රතිපදාවේ තියෙනව නෙවෙයි. මොළදී උන්වහන්සේත් ඔය කරලා බලන්න මේකෙන් වැඩේ වෙනවද කියලා කරලා බලීමේ අත්හදා බැලීමේ ක්‍රියාවලියක් හැටියට තමයි මේ සමත ක්‍රමවේද අපිට දීලා තියෙන්නේ. අපි මොකද කරන්නේ? සමතේ වඩලා සමතේ උපාදාන කරගන්න. සමතේ අල්ලගන්න. ඉතින් හරිම ප්‍රශ්නයක්. විපස්සනාවට එන්න බෑ. සමතේ අල්ලගෙන ඒ කියන්නේ ඇහින් රූප බලන්නේ නැතුව පුළුවන් තරම් මගහැර ඉන්න එක නෙමෙයි සමතේ කියලා කියන්නේ. කනින් ශබ්ද අහන්න නැතුව ශබ්දේ මගහැරමින් ඉන්න. නාසයෙන් දිවෙන් කයෙන් කරන විදීම මගහරින. ඊළඟට ලොකුම මගහැරීම පුරුදු කරලා තියෙන්නේ මනසට. මනසෙන් යම් අරමුණු ගන්න නැතුව විවිධ අරමුණු මැද්දේ සිහිනුවණින් ඉඳීම වෙනුවට එක අරමුණකට මනස හිර කරලා තියෙනවා. ඒකට හිර කරලා තියෙනවා. ඒකට විතරයි හිත යොමු කරන්නේ. ඉතින් ඔය විදිහට ඕවා හිර කරලා තැබීම මහ ලොකු වැඩක් කියලා තමයි උගන්වලා තියෙන්නේ අපිට භාවනාවේදී. එක දෙයකට හිර කරලා, තද කරලා, යොමු කරලා, කොටු කරලා. ඉතින් ඕක ඉන්ද්‍රිය සංවරය හැටියට උගන්වලා තියෙනවා. ඔය ඉන්ද්‍රිය සංවරය බුදුදහම ඉන්ද්‍රිය සංවරය නෙවෙයි. බුදුදහම ඉන්ද්‍රිය සංවරය මේකයි. චක්කුණා රූපං දිස්වා. සෝතේන සද්දං සායිත්වා. ගානේන ගන්ධං ගායිත්වා. ජීවහාය රසං සායිත්වා. කායේන පොට්ටබ්බං පොසිත්වා. මනසා ධම්මං විඤ්ඤාය. ඒවා ක්‍රියාත්මක වෙද්දී මනසිහිනුවණින් ඉඳගෙන හිත අකුසලයට පත් කර නොගෙන සිටීම. ඇත්තටම බුදුදහම ඉන්ද්‍රිය සංවරයේදී අපිට සංවර කරගන්න තියෙන්නේ එකයි. ඒක කරන්න පුළුවන් එකක්. අතන හයක් වහන්න ඕන. ඒ හයම වහන්න බෑ. ඒ කරන ක්‍රමයේ ඇතුලේ වහන්න බෑ. සංවර කරන්න බෑ. කොහොමද මිනිස්සෙක් ඇහැ වහගෙන ඉන්නේ? කොහොමද තීන්දුව කරන්නේ? අහවල් දේවල් විතරයි මට පේන්න ඕන, මේ දේවල් පේන්න එපා කියලා. ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කරන්න පුළුවන් හැකියාව තියෙන වැඩක් නෙවෙයි. අහවල් දේ විතරයි මට ඇහෙන්න ඕන, මේ දේවල් ඇහෙන්න බෑ. මං ඉන්න තැන්වල ඒවා මට ඇහෙන්න බෑ. එහෙම කියන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. එහෙම වැඩපිළිවෙලක්, සැලැස්මක්, ආකෘතියක් හදන්න පුළුවන්. කොහෙත්ම බෑ. හැබැයි ඉතින් අනිකුත් අය එහෙම තමයි. මේවට ආකෘති සැලසුම් වැඩපිළිවෙල තමයි හදා හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ බැලුවා මේ වැඩේ හරියනවද කියලා. 100% අසාර්ථකයි. හැබැයි පුදුම වැඩේ කියන්නේ තවමත් බෞද්ධ සම්ප්‍රදායේ ඇතැම් අය මේ වැඩේ කරලා ඉතින් මොකක් හරි ක්‍රමයකට මනස එක දෙයකට කොටු කරලා, හිර කරලා, තද කරලා තියලා ඉතින් ඒකෙන් ලැබෙන ඒ හිර කිරිය සංවර භාවය කියලා හිතලා, ඒක නිකලස් භාව කියලා හිතලා, ඒක තමයි නිවන කියලා හිතාගෙන ඒක අල්ලගෙන ඒක උපාදාන කරගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා මේ සංවර පදානේ විශේෂයෙන් අපි තේරුම් අරගන්න ඕන. මේක හරි වැදගත් වර්තමාන මොහොතේ මනසිනුවණින් යුක්ත වීම. මේ සිද්ධ වෙන සිද්ධියට අපි කාටවත් ගොඩ කරන්න බෑ. සම්පූර්ණ අනත්තා නේතම් මම නමේසෝ අත්තා.
මේක මම කැමති මට ඕන විදිහට හසුරවන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ පසින්දුරන් සහ මනස. හැබැයි අපිට ඒවා පිළිබඳව කරන සටන අතහැරලා දාලා අපිට වෙනත් කුසලයක් උපද්ද ගන්න පුළුවන්. ඒ තමයි සිහිනුවන වීර්යය. මේක හරියට උපමාවලින් කිව්වොත් මේ උපමාව ඔබ අහලා ඇති. අපි වැස්ස නවත්තනවා වෙනුවට කුඩයක් කියලා ගන්න පුළුවන්. වැහි කබායක් පාවිච්චි කරන්න පුළුවන්. මේක තමයි සමතේ සහ විපස්සනාව අතර වෙනස. සමතේ තුල තියෙන්නේ වැස්ස නවත්තන්න යනවා වගේ වැඩක්. විපස්සනාවේ තියෙන්නේ කුඩයක් කියලා ගන්න එක, වැහි කබායක් දාගන්න එක. අපි දන්නවා වැස්ස නවත්තන්න බෑ අපට ඕන හැටියට. නමුත් අපේ ගමන යන්න නොතෙමී ඉන්න ඕන අවශ්‍යයි අපිට. එහෙනම් එක්ක අපි කුඩයක් නැත්තම් වැහි කබායක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඇස්ස නවත්තන්න යන්නේ ඒක නෙවෙයි. රූප බලන්න නැතුව, ශබ්ද අහන්න නැතුව, ගන්ධ රස පහස විඳින්න නැතුව, මනසින් කරුණු වටහා ගන්න නැතුව ඉඳීම නෙවෙයි. ඒ සියල්ල වැස්සක් වගේ වහිද්දී සිහිනුවන වීරිය නැමැති වැහි කබාය නැත්තම් කුඩේ ඉහලාගෙන ඉඳීම මේ කරන්නේ. ඒ අපිට නොතෙමී ඉන්න පුළුවන්. මොකද්ද නොතෙමී? අන්වාස්ස වෙය්‍යුම් කියන වචනේ. වැක්කිරෙනවා, වැగిරෙනවා. වැස්සේ ස්වභාවය එහෙම නේද? වැක්කිරෙනවා, වැగిරෙනවා. මොනවාද මේ වැක්කිරෙන්නේ, වැగిරෙන්නේ? පාපකා කුසල ධම්මා. නැත්තම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඔය ඉතින් වැක්කිරෙනවා, වැగిරෙනවා. ඔය හයෙන්. වැස්සක් වගේ. කාටද නවත්තන්න පුළුවන්? බෑ. ඒක ලෝක ස්වභාව ධර්මය, හේතුඵල ධර්මතාවය. එහෙනම් අපි මේ සිහිනුවන වීරිය නැමැති කුඩය වැහි කබාය දාගත්තා නම් අපිට මේකෙන් නොතෙමී ඉන්න පුළුවන්. මේ වැగిරෙන, වැක්කිරෙන, ගලා යන එකේ නොතෙමී ඉන්න පුළුවන්. ඒක තමයි සංවර. සංවර පධානය. ඉතින් ඔය වැඩේ කරන්නේ නැතුව මුගක් අය උත්සාහ කරන්නේ වැස්ස නතර කරන්න. ඒකයි. තව උපමාවක් කියතයි. අපි මේ මහ පොළොවේ ඇවිදිනකොට නොයේ කටු බොරළු නොයෙක් දේවල් අපේ පයට ස්පර්ශ වෙනවා. ඇවිදින ඕනම කෙනෙකුට ඒ සියල්ල ස්පර්ශ වෙනවා. මුළු මහ පොළොවම ටයිල් කරලා නැහැ. කාපට් කරලා නැහැ. අපිට හැමතිස්සෙම ටයිල් වල කාපට් වල යන්නත් බෑ. නේ. අපිට ඇවිදින්න වෙනවා. නොයෙක් කටු කරකශ මහ පොළොවේ අපේ අවශ්‍යතාවයට. එහෙනම් මොකද්ද කරන්න? මුළු මහ පොළොවම ටයිල් කරනවා. අපි ඇවිදින සියලුම තැන් ටයිල් කරනවද නැත්නම් සියලුම තැන් කාපට් කරනවද? නෑ. සෙරෙප්පු දෙකක් දාගන්න. සපත්තු දෙකක් දාගන්න. බූට්ස් දෙකක් දාගන්න. තවත් අමාරු නා. තවත් ටිකක් උඩට යනකම් කකුල් දෙක ආරක්ෂා වෙන විදිහට දාගන්න පුළුවන්. එහෙනම් අපිට අවශ්‍ය නැහැ මහ පොළොව ටයිල් කරන්න. අපි ඇවිදින සියලුම ප්‍රදේශ ටයිල් කරන්න, සියලුම ප්‍රදේශ කාපට් කරන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් සෙරෙප්පු දෙකක්, සපත්තු දෙකක්, බූට්ස් එකක් දාගන්න. ඒක තමයි බුදුහාමුදුරන්ගේ විපස්සනාව කියලා. සිහිනුවණින් වීර්යයෙන් යුක්තව කටයුතු කිරීම කියලා. කවුරු හරි ඇවිදින සියලු ප්‍රදේශයේම ටයිල් කරන්න යනවනම්, ඉන්ටර්ලොක් අල්ලන්න යනවනම්, කාපට් කරන්න යනවනම් ඒකට කියන්නේ ඉතින් අර සමත ක්‍රමය. විපස්සනා ක්‍රමය නෙවෙයි. ඉතින් මේ සංවර පධානියේ තියෙන්නේ විපස්සනා ක්‍රමයේ වර්තමාන මොහොතේ. ඔකට තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. මේ මොහොතේ හැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට, දිවට, කයට දැනෙන දේ මනාකොට තේරුම් අරගෙන, මනමින් තේරුම් අරගෙන කෙලෙස්
උපද්දා ගන්න නැතුව කටයුතු කෙරේ. ඒකයි. ඉතින් ඔන්න ඔය ආකාරයට යම් ක්ලේශයක් යම් අතපසු වීමකින් ඇති වුණා ඇති වෙන්න පුළුවන්. ඒක දැක ගන්නත් පුළුවන් වර්තමාන මොහොතේ සිහිනුවණින් හිටියොත්. කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් ඇති වුණා කියලා. එහෙනම් ඒක හරි පහසුවෙන්, ඊටා පහසුවෙන් ඒක අයින් කරන්න පුළුවන්. අයින් කරනවා කියලා කියන්නේ ඇත්තටම ඒකට යට නොවී ඉන්න එක. කාම විතර්කයක්, කාමී අදහසක් කියලා සරලව කියමු. කැමැත්තක් කියලා ඊටාම සරලව කියමු. කාම විතක්කයන් කියන්නේ කැමැත්තක්. මොකටද කැමැත්ත? රූපය බලන්න, ශබ්දය අහන්න, ගඳ සුවඳ රස පහස විඳින්න. තව ටිකක් මොන හරි මනසින් වටහා ගන්න. එහෙම කැමැත්තක් ඇති වෙනවා. ඒකටයි කාම විතක්කම් කියන්නේ. ඉතින් ඕකට යට වෙන්න ඕනේ නැහැ. ඕකට බැල වෙන්න ඕනේ නැහැ. ඕකට දාස වෙන්න ඕනේ නැහැ. සිහිනුවන තියෙන එක්කෙනාට තේරෙනවා මේ යමක් බලන්න මට කැමැත්තක් ඇති වුණා. ඉතින් ඕක පස්සේ යන්නම ඕනද? ඕක බලන්නම ඕනද? කියලා සිහිනුවන තියෙන එක්කෙනාට වැටහෙනවා. ඒකයි. අනිත් පැත්තෙන් ව්‍යාපාද විතර්කයක් අකමැත්තක් ඇති වුණා කියන්නේ. ඉතින් අකමැත්ත ඇති වුණා කියලා ඕකත් එක්ක මේකට මගේ අකමැත්තක් තියෙනවා. මම මේකට මනාපයක් නැහැ. මට මේක අවශ්‍ය නැහැ. නමුත් ඕකත් එක්ක නොගැටී ඉන්න පුළුවන්. ඕක ප්‍රශ්නයක් කරගන්න නැතුව මේ තමන් යමක් අකමැති කියලා හුඟක් අය මේ අකමැති තමන්ගේ අකමැත්තක් තියෙන්න පුළුවන් යමක. නැත්නම් අකමැති දේ, අකමැති පුද්ගලයා, අකමැති වැඩේ එක්ක ලොකුවට පටලැවෙයි. අකමැති දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්. අකමැති පුද්ගලයා ඕන තරම් ඉන්න පුළුවන් මේ ලෝකේ. අකමැති වැඩ ඕන තරම් කෙරෙන්න පුළුවන්. අර ඇහැ කන නාසය දිවකය මනස විවෘතව තියෙනකොට ඕක අපිට පේනවා, ඇහෙනවා, දැනෙනවා. අකමැති පුද්ගලයා, අකමැති දේවල්, අකමැති වැඩ ඒවත් එක පටලැවෙන්නේ යන්නේ අපි. අකමැති දෙයක් තමයි. ඒක බොරු නෙවෙයි නිකන් මං අකමැති දෙයට බොරුවට නෑ මං ඒකට මගේ අකමැත්තක් නෑ කියන්න ඕනේ නෑ. එතකොට නිකන් වංචනික බවක් නේ. නෑ මං ඒකට කැමති නෑ. දැන් අපෙන් ඇහුවොත් අකමැති දේවල් අපේ ලයිස්ට්ුවෙම කියන්න පුළුවන් අපි. මම මේකට අකමැති. නේ? මගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්සේ මොනවටද අකමැති? මගේ අකමැති ලයිස්ට්ුව මට කියන්න පුළුවන් ඕන කෙනෙක් ඉදිරියේ මම මේකට අකමැති. කෑකෝ ගහනවට, ශබ්ද ගෝසා කරනවට මම අකමැති. එතකොට කන් දෙකක් තියෙන මට වටපිටාවේ ශබ්ද ගෝසා ඇහෙනවනේ. මම මේ උදාහරණයක් කියන්නේ. මගේ ජීවිතේ මම සාමාන්‍යයෙන් ශබ්ද ගෝසා වලට අකමැති. කෑකෝ ගැහිම් වලට අකමැති. නිහඬ බවට, නිශ්ශබ්දතාවයට මම කැමති. කෑම බීම ගැන අහුවොත් මට කියන්න පුළුවන් අහවල් දේවල්වලට මම කැමතියි. මේ දේවල් කන්න බොන්න අකමැති. ජීවත් වෙන්න මොන වගේ ප්‍රදේශයකට ජීවත් වෙන්න කැමති, මේ වගේ තැනක කැමති, මේ වගේ තැනක අකමැති. ඉතින් බොරු නෙවෙයි. ඔහොම කැමැත්ත අකමැත්ත තියාගෙන ඔහොම එකක් නැහැ කියලා කියන්නේ ඒක නිකන් බොරුවක් නේ, වංචනික භාවයක් නේ. නෑ, එහෙම තියෙනවා අපේ. කාම ව්‍යාපාද දෙක තියෙනවා. කාම කියන්නේ කැමැත්ත, ව්‍යාපාද කියන්නේ අකමැත්ත. මොනගෙනක ළඟ තියෙනවා. හැබැයි අපිට පුළුවන් ඒකත් එක්ක පටලැවෙන්නේ නැතුව. මම නිශ්ශබ්දතාවය කැමති. මම ඉන්නේ නම් දැඩිව ශබ්ද ගෝසා සහිත තැනක. මේ මං ඉන්න සමහරට ඔය ඇත්තෝ ඉන්නව තැනක් වගේ නෙවෙයි. 24 පැයෙම 150ක් විතර තරුණ පිරිසක් එක්ක ඉන්නවා. තරුණ භික්ෂුන් වහන්සේලා 150ක් විතර එක්ක ඉන්නේ මම. හොඳට ශබ්ද ගෝසා තියෙනවා, කෑකෝ ගැහෙන් තියෙනවා. නිදහසේ ජීවත් වෙන තරුණ පිරිසක් එක්ක. හැබැයි මම නිශ්ශබ්දතාවයට කැමති කෙනෙක්. එතකොට
එහෙනම් මම සිහිනුවණින් ඉන්නවා මිසක නැත්තම් මම මෙතන හරියන්නේ නැහැ නිශ්ශබ්ද තැනක් හොයා ගන්න ඕන. මෙතන හරි ශබ්ද ගෝසා හරි කරදරයක් කියලා. එතකොට ඉතින් අර ඇවිදින හැමතැනම කාපට් කරන්න උත්සාහ කරනවා වගේ ඇවිදින හැමතැනම ටයිල් කරන්න උත්සාහ කරනවා වගේ වැඩක්. මේක මෝඩ වැඩක්. අවිද්‍යාත්මක මෝඩ වැඩක්. නෑ අපි කැමැත්ත තියෙන්න පුළුවන්. කැමැත්තට කාම කියන්නේ. කැමැත්ත තියෙන්න පුළුවන් නිශ්ශබ්දතාවයට. නමුත් මේ නිශ්ශබ්දතාවය හැම වෙලාවෙම ලැබෙන්නේ අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති. ලැබෙනවා නම් හොඳයි. සමහරු මේ ලැබෙනවා නම් හොඳයි කියන්නත් කැමති නෑ. හරි පුදුම විදිහේ මේ අපේ බෞද්ධ සමාජයේ හරි අමුතු වංචනික අදහස් වර්ධනය කරගෙන තියෙනවා. ලැබෙනවා නම් හොඳයි කියන්නේ අපි කැමති දේ ලැබෙනවා නම් හොඳයි. හැබැයි නාලත්තන් නොලැබෙනවා නම් ඒකත් සුන්දරයි කියලා කියන්න පුළුවන්. ඇයි සුන්දර වෙන්නේ? නාලත්තන් සුන්දරාමිති වෙන්නේ කොහොමද? ඒක සුන්දර වෙන්නේ නොලැබෙනවා කියන එක ඇතැම් විට අපි කැමති දේ නොලැබෙනවා කියන එක අපි දන්නවා. ඉතින් ඒක නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කැමති දේ ලැබෙනවා නම් අපි කැමති, අපි සතුටුයි. නාලත්තන් නොලැබීම සුන්දර වෙන්නේ කොහොමද? මේ ආරි ප්‍රතිපදාව ඇතුලේ. හැමතැනම අපි කැමති දේ ලැබෙන්නේ නැති බව අපි දන්නවා. නොලැබෙනකොට අපිට ඒකත් එක්ක ගැටුම් ඇති කරගන්න නැතුව, ප්‍රශ්න ඇති කරගන්න නැතුව, කලකිරෙන්නේ නැතුව, දුක් වෙන්නේ නැතුව ඉන්න තරම් අපි ළඟ කුසලතා දැන් තියෙනවා. ඒකයි මේ නොලැබීම සුන්දරයි කියලා කියන්නේ. මම ඔය කිව්වේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්. අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති උභයේනේව සෝතාදී රුක්ඛං වපටි නිවත්තද කියලා. උභයේනේව සෝතාදී දෙකෙන් අපිට තාදී වෙන්න ඕන. මේ තාදී කියන්නේ මොකක්ද? තාදී කියන්නේ මේ පවතින තත්ත්වයක් එක්ක ඉන්න පුළුවන් කියන එක. කෙලස් ඇති කරගන්න නැතුව. ඒකටයි තාදී කියලා කියන්නේ. ලැබුණත් නොලැබුණත් අපි කැමති කාම අකමැති ව්‍යාපාද ගැටෙන ස්වභාවය. මනස ගැටෙනවා කියන එකයි. මනස කැමති, මනස අකමැති කියන එකයි මේ කාම ව්‍යාපාද කියලා කියන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං කියලා මේ දෙක ඉස්සෙල්ලා අරන් තියෙන්නේ. සමහර විට ඔය කාම ව්‍යාපාද දෙක අපිට ඕන හැටියට හසුරවන්න බැරි වුණාම විහිංසාව එන්නේ එතෙන්දි තමයි. නිකන් හිංසාවට භාජනය වීමක් එක්ක තමයි. එහෙම Tamanට හැංගෙනවා. විහිංසා විතක්කම් කියන එක හුඟක් අය පරිවර්තනය කරලා තියෙන්නේ අනිත් අයට හිංසා පීඩා කිරීමේ අදහස කියලා වගේ. එහෙම ඒ විදිහට තමයි මේ හුඟක් වෙලාවට පරිවර්තනය කරලා තියෙන්නේ. ඒකයි. නැහැ අපිට හැංගෙනවා හිතවිල්ලක් ඇති වෙනවා. අනේ මාව හිංසාවට භාජනය කරනවානේ. මම මොනතරම් දුක් විඳින කෙනෙක්ද? මන් තරම් මේ හිංසාවට පීඩාවට ලක් වෙන කෙනෙක් නැතුව ඇති. කොහෙවත් මේ අය මට පුදුම විදියට හිංසා කරනවානේ. ওই වගේ හැඟීමක් ඇති වෙනවා. ওই වගේ හැඟීමක් ඇති වෙනවා. විහිංසා විතරකය කියලා කියන්නේ. අනිත් අයට හිංසා පීඩා කිරීමේ අදහස සමහර වෙලට ඇති වෙන්න පුළුවන්. අර අපි කැමති දේ නොවෙනකොට, අකමැති දේ වෙනකොට, ඒකට පුද්ගල සම්බන්ධතාවයක් තියෙනවා නම් සමහරට වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම විහිංසා විතරකයේදී අදහස් කරන්නේ පිටස්තර පුද්ගලයෙක්ගේ බලපෑම නිසා හෝ වටපිටාවේ පරිසරය නිසා හෝ එහෙම නැත්නම් ශරීරයේ ලෙඩ රෝග ඇතිවීම ආදී දේවල් නිසා පුද්ගලයාට විහිංසා විතර්කය ඇති වෙනවා. ඒ කියන්නේ මම පුදුම විදිහට දුක් විඳින හිංසා පීඩා වලට භාජනය වෙන කෙනෙක් නේද කියන මෝඩ සිතිවිල්ලෙන්. මෝඩ කියන්නේ අපි ඒක අවුසල සිතිවිල්ලක් කියලා කියන්නේ.
ඒ කිසියම් ආකාරයක පීඩාවක් ඇති වෙනවා නම් ඒක ඇත්ත වශයෙන්ම හේතුඵල ධර්මතාවය. දැන් සමහරව හරියට ලෙඩ රෝග වලින් පීඩා විඳිනවනේ. ඉවරයක් නැති ලෙඩ රෝග. එහෙම තියෙනවනේ. ඉතින් මොකද? ඒගොල්ලෝ හිතන්නේ අයියෝ මන් තරම් දුක් විඳින කෙනෙක් මේ ලෝකේ නැහෙනේ. පුදුම හිංසාවකට පීඩාවකට දුකකට භාජනය වෙලානේ මම ඉන්නේ කියලා. අර විහිංසා විතර්කය. ඒක හරිය මෝඩ අදහසක්. ඉතින් ඔය වගේ දේවල් එන්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ මේ පහන පදානේදී අපිට කියන්නේ. ඒ වගේ එන්න පුළුවන් විවිධ හේතු සාධක නිසා. කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ විතරක් නෙමෙයි තවත් නොඑක් උප්පන්නේ පාපකේ අකුසලයේ ධම්මේ. ඕන තරම් ඉන්න පුළුවන්. ඉතින් ඒ වැනි අවස්ථාවකට ආපුවාම සිහිනුවණින් ඉන්නවනම් අපිට ඒවට යට නොවි, ඒවට ගැති නොවි, වාල් නොවි හිත අසංවර කරගන්න නැතුව අපිට කටයුතු කරන්න පුළුවන්. ඒකයි කියන්නේ. හොඳයි අපි ඔය පදාන දෙක ගැන හුඟක් කතා කළා. ඉතිරි දෙකටත් අපේ අවධානය යොමු කරමු. තුන්වෙනි පදානේ විස්තර කරන්නේ කතමාච බික්කවේ භාවනා පදාන. තුන්වෙනි එක. ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමී ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විරිය සම්බොජ්ජංගම් භාවේති පීති සම්බොජ්ජංගම් භාවේති පස්සද්ධි සම්බොජ්ජංගම් භාවේති සමාධි සම්බොජ්ජංගම් භාවේති උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමී භාවනා පදානයට උගන්වන. භාවනා කිව්වම අපි පුළුල් අර්ථයෙන් තේරුම් අරගන්න ඕන මූලික කුසලතා ටිකක් වර්ධනය කර ගැනීමක් ගැන කියයි. දැන් බලන්න මෙතන මුලට තියෙන්නේ අපි හැමතිස්සෙම කතා කරන තුන. සති, ධම්මවිචේ, විරිය. ඉතින් යම් වෙලාවක අපි අර භාවනාවක මේ සංවරය වෙන්න බැරි වෙන්නේ. නූපන් අකුසලයේ උපදවන්නේ. උපන් අකුසලයේ දුරු කරගන්න බැරි වෙන්නේ බැරි නම් අර මුලින් කියන දෙක වෙනවනම් මුලින් කියන පදාන දෙක කරගන්න බැරි නම් එහෙනම් ඒකෙන් කියවෙන්නේ අපිට අවශ්‍ය ඒ දෙක කරගන්න අවශ්‍ය කුසලතා නැහැ කියන එක. එතකොට ඒක නිසා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි පදහානියක් උගන්වනවා. එහෙනම් මතක තියාගන්න අර මුල් දෙක කරගන්න බැරි නම් සංවර පදහානයයි පහාන පදානයයි දෙක කරගන්න බැරි නම් ඒකෙන් කියවෙන්නේ අවශ්‍ය කුසලතා නැහැ කියන එක. නැහැම නෙවෙයි එක්ක මදි. ශක්තිමත් නැහැ කියන එකයි. එහෙනම් කියනවා අවශ්‍ය කුසලතා වඩා ගන්න කියලා. අවශ්‍ය කුසලතා ලයිස්ට්ුවේ ගාක්ම තියෙන්නේ මේ බෝධි අංග සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා. මේවා ගැන අපි හුඟක් සාකච්ඡා කරලා තියෙන කලිනුත් සතිපට්ඨාන දේශනා මාලාව ඔබට මතකයි ධම්මානුපස්සනාවේ බොජ්ජංග පබ්බේදී අපි මේවා සාකච්ඡා කළා දීර්ඝ වශයෙන්. ඒතර මෙතෙන්දි පදානයේදී අපි බලන්න ඕනේ යම් තැනකදී නූපන් අකුසලයේ ඉපදුනාද උපන් අකුසලයේ ගෙවා ගන්න බැරුව දඟල ඉන්නවද? එහෙනම් කුසලතාවල අඩුකමක් තියෙනවා. පින් නෙමෙයි ඈ. පින් ලොරි ගණන් කෙරුවත් මේ දේ නම් කරගන්න බෑ. කොච්චර පින් කරලා තිබුණත් නූපන් අකුසලය උපදිනවාමයි. උපන් අකුසලයේ ගෙවා ගන්න බැරි වෙනවාමයි. ඒක පින් වලින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒකට කුසලයේ වඩා ගත යුතුයි. කුසලයේදී මුලටම කියන්නේ සති. සති සම්බොජ්ජංගම් භාවේති. සිහිය වඩන්න. සිහිය හැමතිස්සෙම සිහිනුවණින් ඉන්න පුරුදු වෙන්න. හැමතිස්සෙම කියන්නේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ කියන එක තවත් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. ඇහැට පේන දේ ඇහැට පෙනෙද්දී, ඇහින් බලද්දී
කනට ඇහෙන දේ කනින් අහද්දී නාසයෙන් දිවෙන් කයින් ගඳක් රසක් පහසක් විඳින ගමන් මනසට යමක් වැටහෙද්දී සිහිනුවණින් ඉන්න. මොකද්ද මේ සිහිනුවණින් ඉන්නේ? මේවා හේතුඵල ධර්මතා පළවෙනි එක. මේ පේන එක, ඇහෙන එක, දැනෙන එක, වැටහෙන එක මේ මගේ වැරද්දක්වත් වෙන කාගේ හරි වැරද්දක්වත් නෙමෙයි. මෙතන තියෙන්නේ හේතුඵල ධර්මතාවය. හැ තියෙන, රූපය තියෙන. ওই දෙක හමු වුණාම චක්කු විඥානය පහළ වෙනවා. සමහර විට චක්කු සම්පස්ස වෙන්න පුළුවන්. මේවා ස්ථිර වෙනවයි කියලා අදහසක් නෙමෙයි මේ කියන්නේ. වෙනවාමයි කියන එක නෙමෙයි. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඉතින් එතකොට පේනවනේ. ඉතින් හේතුඵල ධර්මතාවයක් හැටියට දැන් ඉතින් අපි තේරුම් අරන් ඉන්නේ මේවා. මේ පේන එක, ඇහෙන එක, දැනෙන එක ගැන සතිමත්. මේ පේන එකට, ඇහෙන එකට, දැනෙන එකට, වැටෙන එකට කරන්න දෙයක් නැහැ. ඔය පෙනිච්ච දෙයින්, ඇහිච්ච දෙයින්, වැටහිච්ච දෙයින්, දැනිච්ච දෙයින් අපි සිහිනුවණින් ඉන්නවා. ඒකයි සති සම්බොජ්ජංගම් භාවේති. මේකෙදි අර විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, වස්සග්ග පරිණාමින් ආදී වශයෙන් අපි සිහිය විවේකයේ පැත්තට හරව ගන්නවා. විවේකයේ කිව්වම අපි දන්නවා මේ කාමයේ පැත්තට නෙවෙයි, නික්කම්මයේ පැත්තට සතිමත් වීම. එතකොට තමයි මේ විවේකය කියන එක එන්නේ. විවේක කියන එක අපි දන්න ඕනේ. විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි. ඔය පළවෙනි ධානය ගැන හුඟක් අය කතා කරනවා. ධාන ගැන. ඉතින් අපි උත්සාහ කරන්න ඕන නිතරම සිහිය පවත්වා ගන්න ඕන. ඒ පැත්තට ටිකක් හැරිලා ඉන්න. කාම කුසල පැත්තට නෙමෙයි. නෙක්ඛම්ම කුසල පැත්තට. එතකොටයි විවේකේ. කාමයේ පැත්තට, අකුසලයේ පැත්තට යනකොට විවේකේ නෑ. නෙක්ඛම්මේ දිහාට යනවා. එතෙන්දි වරද්ද ගන්න හොඳ නෑ. නෙක්ඛම්මේ කියන්නේ මේ රූප බලන්නේ නැතුව, ශබ්ද අහන්නේ නැතුව, ගන්ධ රස පහස විඳින්නේ නැතුව ඉන්නවා කියන එක. ඒක 100% නතර කරනවා කියන එක නෙමෙයි. ඉතින් නෙක්ඛම්ම කිව්වම හුඟක් අය ඒ වරද්ද ගන්න එතන. එහෙම නෙමෙයි. අපිට පුළුවන්කම තියෙනවා සරල ජීවන පැවැත්මට අදාළ වෙන ටික විතරක් පවත්ව ගන්න. එහෙමනේ. අපි ගොඩාක් දේවල් අපි සරල උදාහරණයක් කියමු. අපිට ඇඳුම් ඕනනේ. කාටත් ඇඳුම් අඳින්න ඕනේ. ඇඳුම් නැතුව ඉන්න බෑනේ. එතකොට ඇඳුම් වලට අපේ කැමැත්තකුත් තියෙනවානේ. අවශ්‍යතාවයක් තියෙනවා. කැමැත්තට වැඩි අපේ අවශ්‍යතාවයක් නේ. අපිට පුළුවන් ඇඳුම සරල කරගන්න. එතකොට විවේකයක් එනවානේ. ඇඳුම සංකීර්ණ වුණොත්, ඇඳුම් වැඩි වුණොත්, ඇඳුම් බහුල වුණොත්, নানা විලාසිතාවල ඇඳුම් මිලදී ගත්තොත් මොකද වෙන්නේ අපිට? විවේකයේ අඩු වෙනවද, වැඩි වෙනවද? විවේකයේ අඩු වෙනවා. ඇයි? ඇඳුම් ගොඩාක් ඒවා හොදන්න ඕන, පිරිසිදු කරන්න ඕන, තැම්පත් කරන්න ඕන. ඉතින් ඔය අඳින්න ගියාමත් එහෙමනේ. දැන් සමහරුන්ට තනියෙන් ඇඳ ගන්න බැරි නිසා සමහර අවස්ථාවලට අඳන්න වෙන කෙනෙක්. ඒක නිකන් හරි ආර්ය ප්‍රතිපදාවේ හැටියට බලපුවම කොයි තරම් නිකන් පහත් තත්ත්වයක්ද කියලා බලන්න. කෙනෙකුට තව කෙනෙකුට එදියන් දන්න වෙනවා කියලා කිය. Tamanට ඇඳුම ඇඳ ගන්න බෑ. ඇයි ඒක වෙලා තියෙන්නේ? අඳන්න වෙලා තියෙන්නේ මොකද? ඇයි අඳන්න වෙලා තියෙන්නේ? ඇඳුම සංකීර්ණ කරගෙන බොරු සෝබන විකාර ඇඳුමක් කට හුරු වෙලා. ඉතින් වියදම් වැඩි. ඇඳුමටත් ලොකු වියදමක් දරන්න වෙනවා. අඳන්නත් එපා වෙන කෙනෙක් ඉතින්. නේ? ඒක නිසා අපේ සිංහල ව්‍යවහාරයේ ඔය යම් කිසි කෙනෙක් මෝඩ කිරීමට කියන්නේ අඳනවා කියලා. අපේ සිංහල ව්‍යවහාරයේ තියෙන ටික ගැඹුරු ව්‍යවහාර එකක් තමයි අඳනවා කියන්නේ.
අන්දනවා කියලා කියන්නේ මේ මෝඩ කමටපත් කිරීම. ඉතින් මොකක්ද වෙන්නේ? මම මේ කතා කරේ මේ විවේකය කොහොමද කියන්නේ. ඉතින් ඇඳුම සංකීර්ණ කරගත්තම විවේකේ නැහැ. Tamanට ඇඳ ගන්නත් බෑ. කවුරු හරි අඳන්න ඕන. ඊට පස්සේ මේ ඇඳුම මහා සංකීර්ණයක නේ. ඇඳලා යන හැටි බලන්නකෝ. මම ඉතින් හුඟක් වෙලාවට මම ඔය ඇඳලා යන එක හොඳට දකින්නේ නුවර පෙරහැරි. අර නිලමෙට අඳන්න ගියාම නේ කී දෙනෙක් ඕක අඳන්නේ පැයක් විතර අඳන්නේ පැය අර නිලමෙට ඇඳගෙන යන්නේ ලේසියෙන් යන්න පුළුවන් හරි අමාරුයි යන්න ඉන්න බෑ සාමාන්‍ය විදිහට මොන වදයක්ද ඒක මොකද්ද මේ මවාපෑම මොකද්ද මේ බොරුව තව ඉතින් අඳනවනේ මනමාලයට මනමාලියව අඳනවා මනමාලියව අඳනවා කාට වෙන්නන්නද ඇයි මේ බොරුව නේ හරි අමාරුවෙන් ඉන්නේ ඇඳගෙන ඔයත් ඇඳගෙන ඇතිනේ ඉතින් ඔය ගියත් නම ඉතින් මනමාලයකට ඇඳලා නැහැ නිලමෙට ඇඳලත් නැහැ හැබැයි උපසම්පදා වෙනකොට එහෙමත් එකක් නුවර පළාතේ තියෙන උපසම්පදා අපේක්ෂකයා එහෙමත් අන්ද මේ ඉතින් මොකද වෙන්නේ විවේක නිශ්චිත වෙනවද නෑ අවිවේක වෙනවා වැඩ වැඩි වියදම් වැඩි වෙහෙස වැඩි එහෙනම් බුදුරජාණන් වහන්සේ එහෙනම් අපි ළඟ එතන කුසලයක් නැහැනේ ඇඳුම පිළිබඳවත් කුසලයක් නැහැ. ඇඳුම පිළිබඳ කුසලයක් නැහැ. ඉතින් කොහොමද විවේකයක් එන්නේ? ඒක නිසා අපිට අවශ්‍ය කුසලයේ වඩාගෙන නැහැ එතන. නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා විවේක නිශ්චිතං ඒ පැත්තට විවේකයේ ඇති වෙන විදිහට මේවා කරන්න පුරුදු වෙන්න. ඉතින් අපිව කරන්න පුරුදු වෙන්නේ නැතුව අපි කියනවා අයියෝ වැඩ වැඩි අප්පා ඉවරයක් නැහැ මොනවද මේ ඉවරයක් නැතුව කරන මෝඩ වැඩනේ අර අන්දනවා අනුන් අන්දනවා ඉතින් ඇඳිලා ඉන්නවා තමන්ම ගිහිල්ලා අන්දනවා ඇඳ ගන්න ඉතින් ඒවට කියනවා අපිට වැඩ වැඩි රාජකාරි වැඩි අප්පා වියදම් වැඩි නේ බිසි ඒකයි අපි අර කුසලයේ වඩාගෙන නැහැ. ඉතින් ඕව ASCII තමයි ඔය අර මුලින් කියපු පදාන දෙකට අදාළව නූපන් කුසල උපදින්නේ. නූපන් අකුසල උපදින්නේ. නේ? උපන් අකුසලයේ ගෙවා ගන්න බැරුව තව පටලැවිලි හදාගන්නේ ඕයි තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට ඒ දෙක කරගන්න ඔබට යම් අපහසුතාවයක් තියෙනවා නම් වහාම තුන්වෙනි පදානයට එන්න භාවනා පදාන. එතෙන්දි දියුණු කරන්නේ සතිය ප්‍රධාන වශයෙන්. සති සම්බොජ්ජංග. ධම්මවිචේ සම්බොජ්ජංග. මේ හැම දෙයක්ම ධර්මතා මනවින් අවබෝධ කර ගැනීම. විරිය සම්බොජ්ජංග. වීරිය. අපි මේ කතා කරන්නේ දැනටත් ඒක. විරිය සම්බොජ්ජංගේ මේ කතා කරන්නේ. නේ? පීති. හිතේ සැනසීම සතුට ඇති කරගන්න. කොහොමද මේ පීති? පීති කියන්නේ ඔය අපි කියන කාමයේ භුක්ති විඳලා උඩ පැනලා දඟලලා කරන වැඩක් නෙමෙයි පීති කියන්නේ. මේවා සැහැල්ලු කරගෙන සැහැල්ලුවෙන් ඉන්නවා. නේ? හිතේ සතුට ඇති කරගන්නේ කාමයේ පැත්තට ගිහිල්ලා නෙවෙයි නිෂ්කාමයේ පැත්තට ගිහිල්ලා ඇති කරගන්නා වූ ප්‍රීති. පස්සද්දි සංසිඳීම. කාය පස්සද්දි චිත්ත පස්සද්දි. නේ? සමාධි කියන්නේ සමත සමාධිය නෙවෙයි විපස්සනා සමාධිය. උපේක්ඛා හැම දෙයක්ම මනවින් අවබෝධ කරගෙන මධ්‍යස්ථ හිතක් පවත්වා ගැනීම. ওই ටික තමයි බුදුදහම උගන්වන ප්‍රධාන කුසලතා 7. ප්‍රධාන කුසලතා 7. එහෙම නැත්නම් මේ මල් පූජා කරන ඒවා
වනමල් පූජා, පිච්චමල් පූජා, සමන්මල් පූජා කරන ඒවා නෙමෙයි, සාංගික දාන දෙන ඒවා නෙමෙයි. හන්දි ගානේ බුදු පිළිම හදන ඒවා නෙමෙයි. ඒවා කියලානේ හිතාගෙන ඉන්න කුසල් කියලා මොකද දෙනෙක් හිතාගෙන ඉන්නේ ඒවා කියලා. නෑ කුසල් කියන්නේ බුදුදහමේ ওই ප්‍රධාන වශයෙන් ওই ටික සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා. ඒකයි භාවනාවට ඒව දාලා තියෙන්නේ. වැඩි යුතු කුසලතා හැටියට කියලා. භාවනා ප්‍රධානම්. ඊළඟට අනුරක්කන හතරවෙනි එකත් අපි කතා කරමු. අනුරක්කන ප්‍රධානය කොහොමද බුදුරජාණන් වහන්සේ විස්තර කළා තියෙන්නේ? කතමංච බික්කේ අනුරක්කන ප්‍රධාන මොකද්ද රැක ගන්න ඕන දේ? ඉද බික්කේ විකුප්පන්නම් බද්දකන් සමාධි නිමිත්තං අනුරක්කති. ඕක තමයි අපිට රැක ගන්න තියෙන්නේ. එකම දෙයයි. අපි ඔය සියල්ලෙන් ඇති කරගන්න අර සමාධිය, විපස්සනා සමාධිය. හැම දෙයකම යථා ස්වභාවය අවබෝධ කරගත්තම අපි තුල ඇති වෙන මනසේ පුදුමාකාර සංසුන් බවක්, සමාහිත බවක්. ඒකයි රැක ගන්නවා. අනුරක්ඛනා කියලා කියන්නේ රැක ගන්නවා කියන එක, ආරක්ෂා කරගන්නේ. uppannānaṁ කුසලානං ධම්මානං තිතිය සම්මෝසාය බියෝ භාවය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති කියලානේ හතරවෙනි පදානේ විස්තර කරේ. මෙතෙන්දී ඒක පැහැදිලි කරනවා. මොකද්ද මේ රකින්නේ? රකින්න තියෙන්නේ අපිට ඇත්තටම එකයි. පරම්පරාවවත්, ව්‍යාපාරවත්, ගෙවල් දොරවල්, දරු මල්ලවත්, යාන වාහනවත්, තනතුරු තාන්න මාන්නවත් නෙවෙයි. නිවන් මාර්ගයේදී රැක ගන්නවා නම් රැක ගන්න තියෙන්නේ uppannam baddakam samadhi nimittං අනුරක්කති. මැරෙනකන් කලින් සාකච්ඡාවේදීත් මම කිව්වා මැරෙනවා. දැන් නම් මරණය බොහොම ළඟ කොරෝනා නිසා මැරෙනවා. මැරෙද්දිත් මැරෙන මොහොතේ මේ සමාධි නිමිත්ත රැකගනි. හිත අපිරිසිදු කරගන්න, හිත කලබල කරගන්න. හිත අපිරිසිදු කරගන්න දෙයක් නෑ දැන්. මොනවා එක්ක තරහ වෙන්නද, කවුරු එක්ක තරහ වෙන්නද, කවුරු එක්ක යාළු වෙන්නද, කාට ඇලෙන්නද, මොන දෙයකට මුලා වෙන්නද ඕනේ නෑ. දැන් අපි දන්නවා ඒ ඔක්කොම අවබෝධයි. එහෙනම් මොනවටත් ඇලෙන්න දෙයක් නෑ, ගැටෙන්න දෙයක් නෑ, මුලා වෙන්න දෙයක් නෑ. ඇලෙනවා නම් ගැටෙනවා නම් මුලා වෙනවන්නේ. සමාධි නිමිත්ත කැඩේ. එහෙම දෙයක් නෑ අපිට. ජීවිතේ බරපතල මේක ඉතින් මරණයනේ. අපි මේ දවස්වල මේ ලංකාවේ ආයිමත් කොරෝනා පැතිරෙන නිසා අපි දැන් මේ ප්‍රතිශක්තිය වර්ධනය කරගෙන යනවා. අපි වර්ධනය කරන්නේ මානසික ප්‍රතිශක්තිය. කායික ප්‍රතිශක්තිය වර්ධනය කරන්නත් ඉතින් අපේ වෙද මහත්තුරු වෛද්‍යවරු නොඑක් දේවල් කරනවා. අපි මානසික ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. මානසික ප්‍රතිශක්තියේ ප්‍රධාන දේ තමයි ඕනම වෙලාවක මැරෙනවා. මැරෙන්න සූදානමින් සිටීම. මැරෙන්න බය නැහැ. මැරෙන්න බය නැහැ. මේක දැන් හුඟක් අයට වෙලා තියෙන්නේ මරණම් කිව්ව ගමන්ම වර්ණ වචනේ ඇහෙනකොට මැරිලා තමයි. ඒ තරමට මානසික ශක්තිය දුර්වලයි. ඒ තරමට දුර්වලයි. නෑ මැරෙනවා. ඊළඟ තප්පරේ මැරෙන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. ඉතින් අපි මරණයට සූදානම්. මැරෙන්න සූදානම්. ඒක නිසා අපි මානසිකව අපි ශක්තිමත් වෙන්නේ. අපි එහෙම බය නෑ මරණයට. කායික ප්‍රතිශක්තියට අදාළ දේවලුත් අපි කරමින් ඉන්නවා. මොන හරි වෛද්‍යවරු හරි සෞඛ්‍ය අදාළ අංශ හරි මොන හරි අපට උපදේශයක් දීලා තියෙනවා නම් අපි ඒව අත්හරින්නේ නැහැ. ඒව නොසලකා හරින්නේ නැහැ. නිකන් හිතුවක්කාර විදිහට වැඩ කරන්නේ නැහැ. අනිත් මිනිස්සු කෙරෙහි කරුණාවෙන් අපි ඒව පිළිපදිනවා. හැබැයි අපි ඇතුලේ නිතරම තියාගන්න ලොකු මානසික වෘත්තු දීමේ හැකියාවකට අපි ප්‍රතිශක්තිය මන් දන්නේ මොකද්ද කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ නම් ඇන්ටිබොඩි කියලා. ඇන්ටිබොඩි නෙමෙයි අපි වර්ධනය කරගෙන තියෙන්නේ ඇන්ටි මයින්ඩ්. ඒ කියන්නේ අර මනසේ ඇති වෙන අර දුර්වල සිතිවිලි, බය,
ඇති ගැනීම. ඒවට විරුද්ධව අපි ශක්තිමත් මානසික ශක්තියක් අපි ළඟ තියෙනවා. ඒකයි තියෙන්නේ. ඇන්ටි මයින්ඩ් අපි හදන්නේ, ඇන්ටි බොඩි අරගොල්ලෝ හදන්නේ. ඉතින් අපිට ඇන්ටි මයින්ඩ් හදාගෙන ඉන්න පුළුවන්. ඇන්ටි බොඩි හදාගන්න අපි එපා කියන්නේ. ඉතින් හදාගන්න පුළුවන් ඇත්තෝ අපි හදාගමු. ඒකයි ස්වභාවය. ඉතින් එතකොට අපි මේ uppannam baddagam samadhi nimittan අපි මේ වර්ධනය කරගෙන තියෙන සමාධි නිමිත්ත කැඩෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් උදාහරණ වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙතන පාවිච්චි කරන වචන කීපයක් තියෙනවා. මම මේ වචන වලට චුට්ටක් අවධානය යොමු කරන්න කැමතියි. අනුරක්කති අට්ටික සංඥාම් පෝලක සංඥාම් විනීලක සංඥාම් විච්ඡිද්දක සංඥාම් උද්දුමාතක සංඥාම් ආදී වශයෙන් පොඩි නිකන් අමුතු විදිහේ සංඥාම් කියන වචනෙත් එක්ක දාපු වචන ටිකක් තියෙනවා මෙතෙන්. මේ අනුරක්කනා පදානේ. මේවට ඉතින් සම්ප්‍රදායික විශේෂයෙන් මේ සංඥාම් කියන වචනේ සංඥාව තමයි අපි රකින්නේ. සමාධි නිමිත්ත ඇතුලේ තියෙන්නේ අපි ගොඩනගාගත්ත අර කුසල සංඥාව තියෙන්නේ. සංඥා කියලා කියන්නේ අපි දන්නවා දැන් අපේ අවබෝධය සංඥා කියන වචනෙන් කියවේ. අවබෝධය. දන්නෝනේ සංඥා විඤ්ඤා පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා කියලා. අපි කතා කරලා තියෙන අපේ අවබෝධය අපි පරිඤ්ඤා දක්වා වර්ධනය කරන් තියෙන්නේ දැන්. අන්න ඒකයි. ආට්ටික සංඥා, පූලක සංඥා ඔය වචන සමහර වෙලාවට ඔය කායානුපස්සනාව එහෙම යෙදিলা තියෙන කායගත සතිය යෙදিলা තියෙන එහෙම නැත්නම් පටිඝූල මනසිකාරයේ යෙදিলা තියෙන නව සීවතකයේ යෙදিলা තියෙන වචන සමහර වෙලාවට ඕවා. නමුත් ඒකෙන් කියන්නේ අපිට මේ සමාධි නිමිත්ත හැදිලා තියෙන්නේ මේ සංඥාවලින්. අට්ටික සංඥාවෙන් කියලා කියන්නේ මේ අට්ටික කියන එකට සමහර තැන්වල ඇට කියලා දීලා තියෙනවා. ඇටවලට අට්ටි කියලා කියනවා. ඇට කියන්නේ මේ ශරීරයේ තියෙන බෝන්ස් කියලා වර්ගය. ඒවට පාලි භාෂාවෙන් අට්ටි කියලා කියනවා. ඇට. හැබැයි අට්ටික සංඥාව කියන්නේ මොකද්ද? ඇට සංඥාවද? නෑ. අට්ටි ඇට එහෙම බෝන්ස් වලට ඇට කිව්වට අට්ටික සංඥා කියන්නේ ඇට සංඥාව නෙවෙයි. ඔය මේ අටුවාවලදී එහෙම ඒ විදිහට පරිවර්තනය කරලා තියෙනවා. අට්ටික සංඥාව කියන්නේ ඇට සංඥාව කියලා. ඇට සැකිල්ලක් ගැන හිතා ඉන්නවා කියන්නේ. අට්ටික සංඥාව කියන්නේ. ඒ විදිහට තමයි අටුවාවල ඔය ගැඹුරු මේ දේවල් මේ අර්ථකථනය කරලා තියෙනවා. නෑ අට්ටික සංඥාව කියන්නේ ඇට සැකිල්ලක් ගැන හිතින් එක නෙමෙයි. ඉතින් එහෙම කියලා හිතලා අපේ ආරණ්‍ය සේනාසන වලට ගෙනල්ලා ඇට සැකිලි එල්ලුවා. කට්ටිය. මොකටද මේ? අට්ටික සංඥාව වඩන්. ඇට සැකිලි සංඥාව. ඒක නෙමෙයි අට්ටික සංඥා කියලා කියන්නේ. අට්ඨියත කියන වචනයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හරසුන් කියන අර්ථය. මොකද හරසුන් කියන්නේ? දැන් හර කියන වචනේදී අපි ගන්න හුඟක් නিত্য ආත්ම සුඛ පැත්තට. මේක නিত্যයි. මට ඕන විදිහට හසුරවන්න පුළුවන්. මේකේ සැපයක් තියෙනවා. ගත හැකි දෙයක් තියෙනවා මේකේ. කියලා ගන්න ගතිය තමයි හර සංඥා. මේකේ හරයක් තියෙනවා, අරටුවක් තියෙනවා. ගන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා ගන්න ගතිය. විශේෂයෙන් මේ රූප ධර්ම. එහෙම එකක් නැහැ කියන එකයි. එහෙම එකක් නැහැ කියන එකයි. මේ අට්ටික සංඥාවෙන් කියන්නේ. ඇට ගැන කතාවක් නෙවෙයි. බෝන්ස් ගැන කතාවක් නෙවෙයි මේ. හරසුන් බව අපි දැන් තේරුම් අරන් තියෙනවා. අන්න අට්ටික සංඥා. අන්න ඒක රකින්නේ අපි. බද්ධකම් නිමිත්තන් කියලා කිව්වේ අන්න ඒකට. uppannam බද්ධකම් සමාධි නිමිත්තන්. අපි අර සමාධිය හැදිලා තින්නේ අපි අර සංසුන්ව ඉන්නේ මේවයි මේ හරයක් නැහැ කියන එක අවබෝධ කරගෙන. හරයක් ඇති කියලා හිතාගත්ත කාලේ තමයි අපි ඌව පස්සේ පන්නන්නේ, එලවන්නේ, මේ දඟලන්නේ. දැන් ඒ ස්වභාවය නැහැ. අපිට දැන් අට්ටික සංඥාව තියෙනවා.
ඒකයි. ඉතින් ඕවට පුවලක සංඥාව. අට්ටික පුවලක. ඉතින් ඕවට මේ පරිවර්තන වල වුණත් ඒවට අර්ථ දීලා නැහැ. අට්ටික සංඥාවය පුවලක සංඥාවය කියලා ওই විදිහට තමයි පරිවර්තන දීලා තියෙන්නේ. පරිවර්තනය කරන්න ඇත්තටම පුළුවන් කමක් නැහැ හුඟක් අයට මේක. ඉතින් ඔය බද්ධක සමාධි නිමිත්ත හරයක් නැහැ. දැන් මේ පුවලක කියන්නේ. පුවලක කියන එකට ඔය ඇතැම් තැන්වල මේ හැරව ගලනවා වගේ වචනයක් ඉදිමෙනවා වගේ වචනයක් දීලා තියෙනවා. ඇත්තටම අදහස් කරන්නේ මේ හැම දෙයකම තියෙන නිස්සාරකම. මේවා ගෙවිලා යන වෙනස් වෙන ගතිය, පුවලක ගතිය කියලා කියනවා. විනීලක කියලා කියන්නේ නිල් වෙනවා කියලා, කළු පැහැ ගැන්වෙනවා කියලා තමයි මේ ඔය කායගත සතියේදී ශරීරයේ සම්බන්ධයෙන් අර අපේ අර තියෙනවනේ අමුසෝහනේ භාවනාව. අමුසෝහන භාවනාව කියන එක. ඒ කියන්නේ අපි ඒක කතා කරා කායානුපස්සනාවේදී සීවතික මනසිකාරය කියලා. අන්න ඒකදී ඕක හමු වෙනවා. විනීලකම් කියන වචනේ, විච්ඡිද්දකම්, උද්දුමාතකම් වගේ වචන හම්බෙයි. එතන අට්ටි ඇට ගැනත් කියවෙනවා. හැබැයි ඒ අර්ථයෙන් නෙමෙයි මේ සංඥාවේදී කියන්නේ. විනීලක කියලා කියන්නේ ඔය කළු පැහැනේ. කළු පැහැ ගැන්වෙනවා කියන එක අදහස. මේ කළු පැහැ වෙනවා කියන්නේ මොකද්ද? වර්ණයක් ගැනද අපි මේ කතා කරන්නේ බුදුදහම? පාට ගැනද? කලර්ස් ගැනද මේ කතා කරන්නේ? නැහැ. හැම දෙයකම තියෙනවා කිසියම් ආකාරයක ආස්වාදනීය ගතියක්. ආකර්ෂණීය ගතියක් තියෙනවා. සිත ප්‍රබෝධනය කරන ගතියක් තියෙනවා. හැබැයි ඒක හැමතිස්සෙම තියෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. මේ කළු පැහැ වෙනවා කියලා කියන්නේ ඒක. විනීලක කියලා කියන්නේ. විච්ඡිද්දක සංඥා. විච්ඡිද්දක කියන්නේ ඔය චිද්දක කියන වචනේ තියෙන සිදුරු හැදෙනවා වගේ තේරුමක්. ඒ චිද්ද කියන පාලියෙන් සිදුරට හිල් හැදෙනවා කියලා කියන්නේ අපි භාජනයක් ගමුකෝ. අපි භාජනයක කැමති හිල් තියෙන භාජනයක් ගන්න නැහැ නේ අපි. අපි ගන්නේ හොඳට තට්ටු කරලා බලලා ඇහැ තියලා බලලා සමහරට වතුරක් දාලා බලලා වතුර කාන්දන වෙන හිල් නැති එකක් නේ ගන්න. හැබැයි කාලයක් පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? හිල් හැදෙන. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ හැම දෙයකම ඇද පළුදු වීම, කැඩී බිඳී යෑම කියන එකයි මේ විච්ඡිද්දක සංඥාවෙන් කියන්නේ. හිල් ගැන කතාවක් නෙමෙයි මේ කියන්නේ. හැබැයි මතු පිට අර්ථේ හිල් කතාවක් තමයි. විනීලක සංඥාව කිව්වම මතු පිට අර්ථේ කළු පාට. ආට්ටික සංඥාව කිව්වම මතු පිට අර්ථේ කෙනෙක් හිතන්න බල ඇට ගැන කතාව. පුවලක කියන්නේ මේ ඉදිමින එකක් ගැන ඒව මේවා ගැන පුවලකකින් කතා කරන්නේ. උද්දුමාතික ඒත් එහෙමයි ඉදිමීමක් ගැන කියන්නේ. මේකෙන් ඇත්තටම කියන්නේ මේ ගැඹුරු වචන ටිකක් බුදුරජාණන් වහන්සේ මේ සමාධි නිමිත්ත අපේ හැදිලා තියෙන්නේ කොහොමද? සමාධි නිමිත්ත හැදිලා තියෙන්නේ මේ යථාර්ථයේ තේරුම් අරගෙන. මේ අට්ටික ස්වභාවයක් නැති ගතිය, පුවලක මේ වෙනස් වෙන එක ස්වરૂපේ වෙනස් වෙන ගතිය. විනීලක ඒකේ තියෙන ආස්වාදනීය ගතිය නැති වෙන ආකාරය. විච්ඡිද්දක කැඩෙන බින්දෙන සිදුරු වෙන ගතිය. ඒකේ අර ඵලදායීතාවය නැති වෙන එක දැන් හිලක් හැදුනම ඒ භාජනෙන් වැඩක් ගන්න බෑනේ. නේ? චිද්දක කියන්නේ ඒකේ තියෙන යම්කිසි ඇදබලුද්දක් වෙනවා. වැඩක් ගන්න බැරි මට්ටමට වැටෙනවා. උද්දුමාතික ඉදි වෙනවා කියන එකනේ සාමාන්‍ය තේරුම. උද්දුමාතික මොකද්ද මේ උද්දුමාතික කියන්නේ? ඉදි වෙනවා කියන්නේ. ඒකේ ස්වરૂපය, හැඩේ, ස්වභාවය අපි අපේක්ෂා කරන විදියට නෙමෙයි තියෙන්නේ. උද්දුමාතික සංඥා. ඕව හොඳට අවබෝධ කරගෙන යථා ස්වභාවයෙන්ම අවබෝධ කරගෙන ඉඳීම තමයි සංඥා කියලා කියන්නේ. ඔය සංඥා භාවනා කියන කොටස හරි වැදගත් බුදුදහමේ මතු කළම නැති පැත්තක්. විපස්සනාවේ ගැඹුරුම තලයක තියෙන තැනක් සංඥා භාවනාව.
අපි මං හිතන්නේ ඔයට සම්බන්ධ පොත ලියලා දාලා තියෙනවා. කියවන්න ඇති. ඉතින් අන්නර සංඥා කුසල සංඥා තුලින් තමයි මේ සමාධි නිමිත්ත අපේ හිතේ ඇති වෙන්නේ. මේ කියන්නේ විපස්සනා සමාධි නිමිත්ත. සමත සමාධි නිමිති නෙමෙයි. මෙතෙන්දි මම සමත සමාධි නිමිති ගැනත් කියන්න ඕනේ. සමතේ වඩන අයට එක එක ආලෝක ඇති වෙනවා, එක එක සද්ද ඇහෙනවා. ඕවා සමත සමාධි නිමිති. ඒවා ඉතින් අපිට වැඩන්නේ නැහැ. ඒවා මේ ගමනේදී වැඩන්නේ නැහැ. ඒවා තියෙනකොට වෙන්නේ මේ හිත කලබල වෙනවා මිසක් හිත සංසුන් වෙන්නේ නැහැ. ඒක නිසා මේ බද්ධකං සමාධි නිමිත්තං අනුරක්ඛති. ඉදං උච්චති බික්කවේ අනුරක්කනා පදාන. මේක තමයි රැක ගන්න තියෙන්නේ. අපි මේ බොහෝම ගැඹුරු අවබෝධයක් කරා ඇවිල්ලා ඇති කරගත්ත මේ සංසුන් හිත. ඒක තමයි රකින්න තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. වෙන මොනවා රකින්නද? පරම්පරාව රකින්නද? ව්‍යාපාර රකින්නද? නමුදරු රකින්නද? කෙත්වතු රකින්නද? ඒවා ඉතින් ඔය තිබ්බදෙන් තියෙනවා නම් ඒවා තියා තිබ්බදෙන් ඒවයින් ප්‍රයෝජනයක් තියෙන නිසා. නමුත් ඒවයි රකින්න දෙයක් නැහැ අපිට. රැකෙන්නේත් නැහැ. ඔය හරි හම්බ කරපුවා එකතු කරපුවා රැස් කරපුවා ඔක්කොටම අයිතිකාරයෝ වෙන්නේ බුදුහාමුදුරු කියනවනේ එහෙම එක. අප්පිය දායාදයන්ට තමයි අයිති වෙන්නේ ඔක්කොම. ඒක හරි ලස්සන සිද්ධියක්. අපි අකමැති එකටම තමයි ඔක්කොම ටික යන්නේ අන්තිමට. අප්පිය දායාදයක් වෙනවා. හරි හම්බ කරන තේරම. එකතු කරන රැස් කරන තේරම. අපි හිතාගෙන ඉන්නේ අපි කැමති මේ මිනිහට පවරලා යන්නම් මේක. හොඳම මිනිහට, හොඳම ගෝලයට, හොඳම දරුවට අපි මේ මහන්සියලා ආරක්ෂා කරලා ගොඩනගපුව පවරන්න දෙන්නම් පවරලා යන්න. මොන සමහරවිට අපි හොඳම මිනිහා කියලා පවරලා තියෙන්නේ බලපුවම අප්පියම මිනිහ. ඒක හොඳ පෙන්නගෙන ඉන්නල බොරුවට. ඒක නිසා අපි ඔය ලෞකික වශයෙන් එකතු කරන රැස් කරන සම්පාදනය කරන ඔක්කොම අප්පිය දායාදයක් වෙනවා අන්තිමට. ඒ නිසා ඒව රකින්න උත්සාහ කිරීම නෙවෙයි අනුරක්කනා පදහණේදී අපිට බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ බද්ධකං සමාධි නිමිත්තං අනුරක්කති. අපි මේ ගොඩනගාගත්ත සංසුන් හිත, අකම්පිත වෙන හිත, අචංචල හිත, පිරිසිදු හිත රැකගන්න මරණය වෙනකම්. හොඳයි. මම ඔය සූත්‍රය අනුව ඔය පදාන 4 සංවර සූත්‍රයේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ දෙවනි වර්ගයේ චර වර්ගයේ ඇතුළත් 4 වෙනි සූත්‍රයේ හැටියට ඇතුළත් වෙලා තියෙන මේ සතර සම්මප්පදානයේ විස්තර කරන න්‍යායික කොටස අද සාකච්ඡාවට මම යොමු කරගත්තේ. ඉතින් මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ කාරණා අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වර්තමාන ජීවිතය තුළ මොනවද අපි කොහොමද සංවර වෙන්නේ, කොහොමද ප්‍රහාණය කරන්නේ, කොහොමද භාවනාව කරන්නේ, කොහොමද අනුරක්කනාව කරන්නේ. ඒ හතරටම ලොකු වීරියක් තියෙන්න ඕනේ. ඒකයි වීරිය, දැඩි වීරිය කියන අදහසින් පදාන කියන්නේ. සංවර වෙන්නත් පදහනයක් තියෙනවා. සංවර වෙන්න ලොකු වීරියක් අවශ්‍යයි. පහානේ බැහැර කරන්නත්, උපන්න කුසලයේ බැහැර කරන්නත් ලොකු උත්සාහයක් ඕන. ඒ වගේම නැති කුසලයේ උපදවා ගන්නත් අපිට ලොකු උත්සාහයක් අවශ්‍යයි. ඒ වගේම තියෙන කුසලයේ කියලා කියන්නේ උප්පන්න සමාධි නිමිත්ත. විපස්සනාවෙන් අපිට ඇති කරගත්ත සමාධිය ඒක රැක ගන්නත් පදහානයක් වීරියක් අවශ්‍යයි. ඉතින් ওই ටික තමයි අපි අද සාකච්ඡාවට භාජනය කළේ. මෙතෙන් සිට වෙනද වගේම අපි අපේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව ඉතිරි කරනවා. මේ සාකච්ඡාවට එකතු වෙලා යම්කිසි අදහසක් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් එහෙම ඔබේ අත්දැකීම් එකතු කරන්න කැමති නම් ඒත් එහෙම අපි මේ යන ගමනට අපි ළඟ තියෙන වටිනා දේවල් බෙදා හදාගමු. නිවන් මාගේ වටිනා කියන දේවල්. ඒ සඳහා මෙතෙන් සිට කාලය ඉතිරි කරනවා අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට. හොඳයි, සාකච්ඡාවට කාලය මෙතෙන් සිට
අවධානයට තියර න නිමිත්තක් ගහයි නානු ව්‍යංජනක් ගහයි කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි මොකක් හරි අඳුරන් ගන්නකොට නිමිති අනු ව්‍යංජන ගන්න එක මට නිකන් මේකේ තේරුනේ එහෙම ගත්තොත් අකුසල ගණයට වැටෙනවද? මට ඒක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්නයි. එතන තියෙනවා චක්කුණ රූපං දිස්වා න නිමිත්තක් ගාහි. නිමිත්ත තියෙනවා. මෙතන ගාහි කියන වචනයට අවධානය යොමු කරන්න. නානොබ්බ්‍යංජන ගාහි. ගාහි කියලා කියන්නේ මේ නිමිත්තෙන් තමයි අපි ඇත්තටම අනුබ්බ්‍යංජනෙන් නිමිත්තෙන් තමයි මේ රූපය හරි, ශබ්දේ හරි, ගන්ධේ හරි, රසය හරි, ස්පර්ශය හරි අපි තේරුම් ගන්නේ, සාකච්ඡා කරන්නේ ඒකෙන් තමයි. දැන් අපි උදාහරණයක් මම කියන්නම්කෝ. අපි කාට හරි කියනවා මේ මෙන්න මේ අහවල් බෙහෙත් බඩුව. අහවල් කොළ වර්ගයේ මට මේ ගෙනල්ලා දෙන්න. ඒ අහනවා මේ මොකක්ද ඒ කොලේ? කොහොමද ඒකේ හැඩේ? මොකක්ද ඒකේ පාට? මොකක්ද ඒකේ සුවඳ? ඔන්න ඉතින් අපි මේ නිමිති කියනවා. නේ? මේක මෙන්න මේ වගේ දිගයි, මෙන්න මෙහෙම හැඩේ තියෙන කොලයක්. ඊළඟට මේකේ මෙන්න මේ විදිහ වර්ණයක් තියෙන්නේ, මේ වගේ සුවඳක් තියෙන්නේ. අන්න එතකොට දැන් අපි මේ කොළ වර්ගයේ හඳුන්වලා දුන්නේ, හඳුනාගත්තේ නිමිති අනුයන්ජන වලින් තමයි. ඒකේ තියෙන ඇහෙන් අඳුනාගත හැකි ලක්ෂණ එක්කෝ නාසයෙන්, එක්කෝ දිවෙන්, එක්කෝ කයෙන්, එක්කෝ අත ගාපුවාම මෙන්න මේ වගේ දැනෙන්නේ. ඇහැට පේන්නේ මෙහෙමයි, කනට ඇහෙන්නේ මෙහෙමයි, සුවඳ නාහෙට අල්ලා බලපුවාම මේ සුවඳ තියෙන්නේ. අන්න යම් කිසි දෙයක තියෙන ගති ලක්ෂණ, ස්වરૂප ස්වභාව. ඒ ටික තියෙනවා. නිමිතිත් තියෙනවා, අනුයන්ජනත් තියෙනවා. නමුත් න ගාහි. ගාහි කියලා කියන්නේ ඒක අල්ලගන්නේ බදාගන්නේ නැහැ. ඒක එක්ක ගැටෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. නිමිත්ත තියෙනවා. අනුයන්ජනිය තියෙනවා. හැබැයි න ගාහි. ඒකයි කියන්නේ න නිමිත්ත ගාහි. න අනුව්‍යංජන ගාහි නේ. ඒකයි තියෙන්නේ. ඒක පැහැදිලිද දන්නේ මහත්තයා? පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒක පැහැදිලි ස්වාමීන් වහන්සේ. මට තව කෙටි ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේ අගට කියනවානේ දුක නැතුව යනවා කියලා. එතකොට නිකන් දැන් අපේ අකුසල මූල විද්‍යට යන්නේ ලෝභ ද්වේෂ මෝහණි. ලෝභ ද්වේෂ නම් පළවෙනි එකෙන් අර කවර් වෙන බවක් පේනවා. මෝහය කැඩෙන්නේ කොයි කැලේදීද? එහෙම මට ඒක ඉතින් විපස්සනාවේදී මෙහෙමනේ. දැන් අපි යම් කිසි දෙයක යථා ස්වභාවය තේරුණාම අපි හිතමු ඔය මෝහ ගතිය තියෙන හුඟක්ම ඇහැට පේන, කනට ඇහෙන, නාසයට, දිවට, කයට දැනෙන දේවල් වල තියෙනවානේ අර නිමිති සහ අනුව්‍යංජන. ඒවා හරි ආකර්ශනීයයි සමහර වෙලාවට. නැත්නම් විකර්ශනීයයි. එතකොට මේවයි තියෙන මේ ප්‍රබල ආකර්ශනීය සහ විකර්ශනීය නිමිති සහ අනුව්‍යංජන වලට තමයි මෝහ වෙන්නේ. දැන් සරල උදාහරණයක් කිව්වොත් අපි හිතමු ජීවහාය රසං සායිත්වා. අපි යම්කිසි දෙයක් කනවා. නැත්නම් කන්න ලැබෙනවා. රස විඳින්න අවස්ථාවක් හම්බ වෙනවා. හැබැයි ඒකේ තියෙනවා අර නිමිත්ත අනුව්‍යංජනේ හරිම ආකර්ශනීයයි. ඒක කනකොට අපිට දැනෙනවා හරිම ආකර්ශනීයයි. මේකේ තියෙන මේ කන දේ, ඒ රසේ, ඒ අපි ආහාරයට ගන්න දේ තුල තියෙන නිමිත්ත අනුව්‍යංජනේ ඒකේ ලක්ෂණය, ඒ රසය හරිම ආකර්ශනීයයි. එතකොට ආකර්ශනීය නිසා අපි නිකන් මෝහණයටපත් වෙනවා. අයියෝ හරිම රස දෙයක් නේ. හරිම නැත්තම් ඇහිම් බලලා කියනවා අයියෝ ඒක බැලුවේ නැත්තම් වැඩක් නෑ. මේ පුදුම ලස්සන දෙයක් අපි දැක්කා. මෙහිමයි කියලා. අර නිමිත්ත අනුව්‍යංජනේ නිසා තමයි අර මෝහන ලක්ෂණේ හිතේ තියෙන්නේ. එහෙම නැත්තම් ඕකේ තියෙන විකර්ෂණ ලක්ෂණෙත් තියෙනවා. ආකර්ෂණ විතරක් නෙවෙයි. විකර්ෂණ ලක්ෂණෙත් තියෙනවා. ඒ කියන්නේ අපි හිත මොකක් හරි කෑමක් ගත්තා කියලා. ඉතින් කාලා කියනවා අයියෝ එහෙම ජරා කෑමක් කවදාවත් කාලා නැහැ. මට දැන් මතක් වෙනකොටත් ඒක අප්පිරියයි, මතක් වෙනකොටත් වමන යන්නේ නෝ. ඒ මොකක්ද ඒ කියන්නේ? නිමිත්ත අනුව්‍යංජනයේ ලක්ෂණය තමයි විකර්ෂණ ලක්ෂණය. ආකර්ෂණය නෙවෙයි. දැන් විකර්ෂණ ලක්ෂණය අල්ලගෙන ඉන්න. ඒක මෝහණයට. ඊට පස්සේ ඒ වගේ එකක් දකින්නකොටත් මෙයාට වමන යන්නේ. අරක මතක් කරනකොටත් වමන යන්නේ. නේ?
සමහරුන්ට කැරපොත්තු දකින්නකොට මේ මොකද්ද පිස්සුවක් හැදෙනවා. අර චූටි සතුන් අර මේ දකින්නකොට කැරපොත්තු අර වගේ අඬු තියෙන සතුන් දකින්නකොට සමහරුන්ට මොකද්ද අවුලක් ඇති වෙනවා. ඇයි අර විකර්ෂණ අනුව්‍යංජනේ විකර්ෂණ මේ නිමිත්ත ගාහි අරගෙන ඒකේ මෝහණය වෙලා තියෙනවා. මනස ඒක තදින් අල්ලගෙන තියෙනවා. අර මෝහන ලක්ෂණේ තියෙන්නේ මනස තදින් අල්ලගෙන. හැබැයි අපි විපස්සනාව කරපුවාම ඒ කියන්නේ මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් ගත්තම අපි දන්නවා සමහර ආහාර පාන වල ආකර්ෂණ ලක්ෂණේ තියෙනවා. විකර්ෂණ ලක්ෂණේ තියෙනවා. සමහර සතුන්ගේ ආකර්ෂණ ලක්ෂණේ. ඉතින් ඒ සතුන් දැක්කම අරන් ගිහිල්ලා තුරුල් කරගන්න. බල්ලේ පූසේ අපි හිතමු. ගැරපොත්තා තුරුල් කරගන්නවා. අඩු තියෙන සතා. ඒකට තියෙන විකර්ෂණ ලක්ෂණ. හැබැයි අපි විදර්ශනාවට ගියාම අරයා බල්ලා පූසාගේ ආකර්ෂණ ලක්ෂණ තිබ්බයි කියලා ඔය නිමිත්ත ඔය අනුයන්ජනේ අපි ග්‍රාහී කරන්නේ නැහැ. ඒකට මොහොනේ වෙන්නේ නැහැ. අපි කැරපොත්තා දන්නවා. ඌගේ ඉතින් අඩු තියෙන සතෙක් නේ. හැකරල්ලා හරි කැරපොත්තා හරි මේ ඉස්ස හරි පොකිරිස්ස හරි අපි දන්නවා. ඉතින් ඌට සෝබාදහමින් ඉතින් අඩු ටිකක් හම්බෙලා තියෙනවානේ. තමයිට ඒ අඩු ඉතින් අපේ ඇඟේ වැදුනොත් ඉතින් අපිට රිදෙනවා හරි මේ ඇති හීරෙනවා ඇති. ඉතින් අපි ආකර්ෂණ විකර්ෂණ දෙකට තදින් වැටෙන්නේ නැහැ. ඒ ආකර්ෂණ විකර්ෂණ දෙකට තදින් වැටීම තමයි මෝහ කියන්නේ. විපස්සනාව කරපුවා මේකේ වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මට නිකන් මේක කියවනකොට තේරුනේ දැන් අර අපි සංවරප්පදාන එකයි පහනප්පදාන ඒ දෙක හරියට වැඩි වැඩියෙන් භාවිතා කළොත් ඊළඟ මේ දෙක ඉබේ වැඩෙන ගතියක් එනව නේද? භාවනා එකයි අනුරක්කනා එකයි. මම කැමති මහත්තයෝ ඔක අනිත් පැත්තට කියනවාට. ඒ කියන්නේ අපි භාවනාවයි අනුරක්කනාවයි කරොත් නර සංවරයයි පහනයයි දෙක සොයන්ම කෙරෙනවා. ඒ කියන්නේ අපි භාවනාව කරලා තියෙනවා නම් දැන් සතිය ධම්මේචේ විරිය පීතිපස්සද්දී අපි වඩලා නම් තියෙන්නේ ඇහැට රූපේ පෙනුනට අපිට ප්‍රශ්නයක් නැහැ. කනට ශබ්දය වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි සතියෙන් ඉන්නේ. නේ? සිහියෙන් ඉන්නේ. අපිට ධම්මවිචේ තියෙනවා. මේ පේන දේ ගැන අපිට පැහැදිලි. අපිට නිකන් මුලා වෙන්න දෙයක් නැහැ එතන. අපි සිහියෙන් ඉන්නේ. පේන දේ ආකර්ෂණීය වුණත් විකර්ෂණීය වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් අපි මේක ගැන හොඳට ඇඩ්වාන්ස්. ඒ කියන්නේ මම හොඳ එක්ස්පීරියන්ස් මම දන්නවා මට මේ පේන දේ මොකක්ද කියලා මම දන්නවා. මේක අලුතෙන් විකර්ෂණය වෙන්න, ආකර්ෂණය වෙන්න නැත්නම් මෝහණය වෙන්න දෙයක් මේක නෑ කියලා. අර 3-4 විශේෂයෙන් 3 භාවනා පදානේ අපි කරගෙන තියෙනවා නම් අර අනුරක්කණය හරි ලේසි. ඒ කියන්නේ ඒක අපි කැඩෙන අවස්ථාවනේ 1 2යි. ඒ කියන්නේ 1 කියලා කියන්නේ නූපන් අකුසලයේ උපන් අකුසලයේ ගෙවා ගන්න බැරි අවස්ථාව. හැබැයි ඒ දෙකට වැටෙන්නේ අපි භාවනාව කරලා තියෙනවා නේ. ස්වාමීන් වහන්සේ අනේ මට අර උද්දුමාතක සංඥාව මට ඇවුන්නේ නැද්ද මන් දන්නේ ඒක මම කිව්වට වැටුන්නේ චූට්ටක් ඒකක් පොඩ්ඩක් කියනවාද? උද්දුමාතක කියන එකේ භාවාර්ථයේ සරලාර්ථයේ ඉදිමෙනවා කියන එක. ඉදිමෙනවා කියන්නේ. ඔව් ඉදිමෙනවා කියන එකේ අදහස මොකද්ද? යමක මතු පිට අපි අපේක්ෂා කරන හැඩේ සම්පූර්ණ වෙනස් වුණා කියන එක. නේ? එතකොට විශේෂයෙන් මේ රූප ධර්ම වල සහ නාම ධර්ම වල තියුම්ම ගත හැකි අපි අපේක්ෂා කරන හැඩය ඕනම වෙලාවක වෙනස් වෙනවා. නේ? ඉතින් මොකක් හරි හේතුවක් නිසා. එතකොට අපි ගැඹුරින් අවබෝධ කරගෙන තියෙන සමහර දේවල් වල අපි නිකන් හැඩයක් අපේක්ෂා කරනවානේ. දැන් අපි ශරීරයේ වුණත් මගේ මහත මේ ගාන්න තියෙනවා නම් හොඳයි කියලා මම පොඩ්ඩක් එහෙම හිතාගෙන ඉන්නවනේ. නේ? හැබැයි ඉතින් ටිකක් ගිහිල්ලා බලනකොට මෙන්න බඩ ඇවිල්ලා ටිකක් නේ? එතකොට දැන් ඕක වෙන්න පුළුවන්. ඕක වෙන්න පුළුවන්. ඕනම දෙයක අපි අපේක්ෂා කරන රූපාකාරය නේ? රූපාකාරය ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. ඉන්නේ ඒක අවබෝධ කරගෙන ඉන්න එක තමයි උද්දුමාතක සංඥාව කියලා කියන්නේ. එහෙම නැතුව මේ ඉදිනෙනවා කියන සරල අර්ථය නෙවෙයි. තේරුණා ස්වාමීන් වහන්සේ වහන්සේට ගොඩාක් පින් දෙපා නැමද පුණ්‍යානුමෝදනා කරමු. ඉතින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි අපිට වෙනත් සාකච්ඡා කළ යුතු දේ නැතිනම් අපිට දහම් හමුව අවසන් කරන්නත් පුළුවන්. මම හිතන කාලයත් අපිට ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා දහම් හමුව ආරම්භ කරන්න
සුදුසු වෙලාව. එතකොට අපි අද අපේ විශේෂ අවධානය අපි ලක් කරේ මේ පදාන 4 පිළිබඳවමයි. හතරම විස්තර වන දේශනාවක් අපි අද විශේෂ අවධානයට ගත්තා. ඒ තමයි මේ සංවර සූත්‍රයේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ දෙවෙනි වර්ගයේ ඇතුළත් සංවර සූත්‍රයේ 4 වෙනි සූත්‍රය. ඉතින් බොහොම සංක්ෂිප්තව නමුත් සවිස්තරව බුදු පියාණන් වහන්සේ මේ සතරාකාර සංවරේ නැත්නම් සතරාකාර පදානේ සතර සම්මප්පදානය දේශනා කළා. එතන ඇත්තට මෙතෙන්දි මේ පදානේ මේ වීරිය මේ උත්සාහය අපි දරන්නේ ලෞකික දේවල් වලට නෙවෙයි. ලෞකික අපි මේ සාකච්ඡාව පටන් ගනිද්දි මේ පැහැදිලි කරා ලෞකික දේවල් වලට යම් ආකාරයක උත්සාහ කිරීම ප්‍රයත්න කිරීමත් අපේ ජීවිතවල තියෙනවා. ලෞකික කියන එකෙන් මම අදහස් කරේ මේ කාමයට උත්සාහ කිරීමක් ගැන නෙවෙයි. ජීවිත පැවැත්මට අපි සමහර දේවල් කරන්න වෙනවා අපේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න මේ දවස්වල විශේෂයෙන් පෞද්ගලික සෞඛ්‍යය. ඊළඟට තවත් ලොකු ප්‍රයත්නයක් මේ දවස්වල අපිට දරන්න වෙනවා සමාජ සෞඛ්‍යය රකින්න. ඒක අපිට යුතුයකමක් තියෙනවා. අනිත් මිනිස්යාට ලෙඩ බෝ කරන්නේ නැතුව කටයුතු කිරීමේ වගකීමක් අපි හැමෝටම විශ්ව මට්ටමින් ලෝක මට්ටමින් එහෙම එකක් ඇති වෙලා තියෙනවා. ඒවටත් අපි ප්‍රයත්න කරන්න ඕන. සමහර ජීවිතේ පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන මිලක් මුදලක් උපයා සපයා ගන්න, සරල ඇඳුමක් සම්පාදනය කරගන්න, සරල ආහාරයක් සම්පාදනය කරගන්න. අවුවෙන් වැස්සෙන් පින්නෙන් නොතුමී ඉන්න සරල නවාතැනක් පිළියෙල කරගන්න වගේ ඒ ටික මම අදහස් කරේ මේ ලෞකික පැත්තේ ජීවිතේ ගෙනියන්න එහෙම උත්සාහයක් අවශ්‍යයි. ඉතින් ඒකත් මේ පදාන මේක මේ උත්සාහය ගණයට වැටෙනවා. නමුත් පදාන ගණයට ඒක අයිති වෙන්නේ නැහැ. පදාන ගණයට අයිති වෙන්නේ සතර සම්මප්පදානයට අයිති වෙන්නේ ඍජුවම නිවන් මගට අදාළ වන්නා වූ නූපන් අකුසල් නූපද වීම, උපන් අකුසලයේ ගෙවීම, නූපන් කුසලයේ ඉපදවීම සහ උපන් කුසලයේ රැකීම. ඉතින් ඒ ටික තමයි අපි මේ අද මේ සාකච්ඡා කළේ. අපි මේ යටතේ මේ වෙන විට සාකච්ඡා 5ක් කරලා තිබෙනවා. අද අප සාරාංශ සාකච්ඡාවක් විදිහට මේ සාකච්ඡාව කළේ. මතුවටත් ඉදිරියටත් අපි මේ විදිහටම මේ අනිශ්චිත විහරණය කියන මාතෘකාව යටතේ තවදුරටත් සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙන කොහොමද මේ අපි ගත කරන ජීවිතය මේ අවබෝධයටපත් වෙලා මේ බද්ධක සමාධි නිමිත්තක් වර්ධනය කරගෙන තියෙන අපි ඒක රැකගෙන මරණය දක්වා මරණයේදීත් අන්තිම හුස්මේදී කොහොමද මේ අපි ඒ දක්වා මේක වෙනස් කරගන්න නැතුව නූපන් අකුසල් උපදවන්නේ නැතුව උපන් අකුසල් තියෙනෝ නම් ගෙවමි තවදුරටත් කුසල් වැඩිම අවශ්‍ය නම් ඒකත් කරමි මේ බද්ධක සමාධි නිමිත්ත රැකගෙන යන්නේ කොහොමද කියන කාරණේට අදාළව තවත් බුද්ධ දේශනා ආදී එකතු කරගෙන මේ සාකච්ඡාව ටිකක් ඉදිරියට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි හිත නොවේ අනිද්දා නැවතත් අපි බලාපොරොත්තු වෙනවා මොන ගෙහෙන්න අද 18 අනිද්දා කියන්නේ. එතකොට 20 වෙනිදා අඟහරුවාදා නියමිත වේලාවට. ඉතින් ඒ අපේක්ෂාවත් ඇතුව අද සදාම් හමුව නිමා කරනවා. වෙනදා වගේම මේ උතුම් අවස්ථාවට සහසම්බන්ධ වුණු සපමිනි ඒ වගේම සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න නොඑක් අයුරින් දායක වුණු දුරින් ඉඳන් ළඟින් ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන මේ යහපත් කාර්යයට උදව් උපකාර කර සහයෝගය ලබා දුන් සියලුම දෙනාට මේ තුලින් උතුම් ධර්ම අවබෝධය ඇති වෙලා මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න මේ බද්ධක නිමිත්ත මරණය දක්වා මරණයේදීත් රැක ගන්න හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අධිෂ්ඨානයෙන් අදත් අපේ සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම සුවපත් වේවා.
ඒ ස්වාමීන් වහන්සේ